ආයුබෝවන් සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයින්ගේ සන්ධානය විසින් සංවිධානය කරන ගෝලීය දේශපාලන ගමන් මඟ සහ යුක්රේන රුසියානු යුද්ධය සම්බන්ධයෙන් වන සාකච්ඡාවට සහභාගී වන ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. රුසියාව යුක්‍රේනය සම්බන්ධයෙන් ගන්න ලබන තීරණය යුදමය තීරණය සම්බන්ධයෙන් මාසයක පමණ පැවති උණුසුමකින් පසුව රුසියාව ඔවුන්ගේ තීරණය ක්‍රියාත්මක කළා. යුක්‍රේනයට පහර දීම ආරම්භ කළා. මේ පහර දීම පටන් අරගෙන දින 5ක් ගත අවසන් වෙන මොහොතේ තමයි අපි මේ සිටින්නේ. ඒ වගේම දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ ඇති වුණු ඉතාමත් දැඩි යුද උණුසුම් තත්ත්වයක පවතින මේ අවස්ථාවේ මේ තත්ත්වය යුක්‍රේනයට රුසියාවට පමණක් නොවේ මුළු ලෝකයටම බලපාන තත්ත්වයක් බවට පත් තිබෙන නිසා මේ සම්බන්ධයෙන් අවබෝධය පුළුල් කර ගැනීම අරමුණ ඇතිව සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයින්ගේ සංගමය විසින් ගෝලීය දේශපාලන ගමන් මඟ සහ යුක්රේන රුසියානු යුද්ධය සම්බන්ධයෙන් මේ සාකච්ඡා මාලාව පවත්වන්නට තීරණය කරා. අපගේ ප්‍රධාන අවස්ථාවට යාමට ප්‍රථම සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයින්ගේ සන්ධානය සම්බන්ධයෙන් සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයින්ගේ සන්ධානය සම්බන්ධයෙන් හැඳින්වීම සහ පැමිණි සිටි පිරිස පිළිගැනීමට සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයින්ගේ සන්ධානයේ උපසභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය අකිල නිලවීරට ආරාධනා කරනවා. ස්තුතියි චාමර. මාව ඇහෙනවද? ඔව් පැහැදිලිව ඇහෙනවා. හරි. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. යූපා young professional health එහෙමත් නැත්නම් සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයන්ගේ සන්ධානය කියලා කියන්නේ සෞඛ්‍ය වෙනුවෙන් සමාජයේ අපේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මේ පිළිබඳව උනන්දුවක් දක්වන තරුණ වෘත්තිකයන්ගෙන් වෙලා තියෙන ව්‍යුහයක් අපි යූපා පටන් අරගෙන දැනට අවුරුද්දකට ආසන්න වෙනවා. ඉතින් මේ අවුරුද්ද ඇතුළත අපේ සංවිධානයක කීප දෙනෙක් සාර්ථක ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේක වෛද්‍ය ශ්‍රේෂ්ඨය හෝ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය තුළ විතරක් ක්‍රියාත්මක වෙන වෘත්තිකයන්ගේ සන්ධානයක් නෙවෙයි. සෞඛ්‍ය වෙනුවෙන් උනන්දුවක් දක්වන ඕනෑම ශ්‍රේෂ්ඨයක සිටින තරුණ වෘත්තිකයන්ට එකතු වෙන්න පුළුවන් සන්ධානයක්. ඉතින් අපි අරහා මේ වෙන විට අපේ සෞඛ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය කෙරෙහි බලපාන දේවල් වෙනුවෙන් විවිධ ව්‍යාපෘති ගණනාවක් සිදු කරමින් පවතිනවා. සිදු කරා සහ ඉදිරියට සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම මේ වෙද්දී සමාජය ඇතුළේ කතාවල් ඇති කරලා තියෙනවා, සාකච්ඡා කරගෙන තියෙනවා. අපි විවිධ පියවරන් අරගෙන තියෙනවා විශේෂයෙන්ම මේ සෞඛ්‍යයට බලපාන සාධක සහ ඒවත් එක්ක අපේ අවබෝධය දියුණු කරගන්නේ කොහොමද, අපේ ජීවිතවල සැපවත් බව සතුට වැඩි කරගන්නේ කොහොමද කියන එක අනුව. ඉතින් ඒක අපි විශේෂයෙන්ම දුම්මැටි හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශාල වශයෙන් සෞඛ්‍යයට බලපානවා. ඒ වෙනුවෙන් අපි ව්‍යාපෘති ගණනාවක් සිදු කරනවා. ඒ වගේම අපේ ආහාර පිළිබඳව, ඒ වගේම මුල්ලමාවිය සංවර්ධනය පිළිබඳව මේ වගේ විවිධ අංශ ගණනාවක අපි ව්‍යාපෘති යූපක විදිහට තනිවමත් ඒ වගේම විවිධ ආයතන හා සම්බන්ධ වෙලත් විශ්වවිද්‍යාල පාසල් සහ විවිධ ආයතනයක සම්බන්ධ වෙලත් අපි ව්‍යාපෘති ගණනාවක් සිදු කරමින් යනවා. ඉතින් ඔබ සියලු දෙනාටමත් අපි ආරාධනා කරනවා යූපා එකතු වෙන්න ඉස්සරහටත් මේ අපි කරන ව්‍යාපෘතිත් එක්ක එකතු වෙන්න. ඔබට පුළුවන් අපේ Facebook පිටුව හා අපේ WhatsApp අංකය සමග එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපි අද මේ ගෝලීය දේශපාලන ගමන් මගත් එක්ක රුසියානු යුක්‍රේන යුද්ධය ගැන කතා කරන්නේ ඇයි කියලා බැලුවොත් අපි සෞඛ්‍ය පිළිබඳව කතා කරද්දී සෞඛ්‍ය කියන්නේ තනි පුද්ගලයෙක්ගේ සෞඛ්‍ය කියන සංකල්පයෙන් එහාට ගිහිලා අපි සමාජයක් ලෝකයක් ගෝලීය සෞඛ්‍ය කියන සංකල්පය ඇතුලේ කතා කරද්දී මෙතන නිර්ණායක ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. නිකම්ම අපි කන බොන දේ විතරක් නෙවෙයි. ගෝලීය සෞඛ්‍ය මිනිසුන් ගැන කතා කරද්දී දේශපාලනයේ ආර්ථිකයේ සංස්කෘතිය කියන මේ හැම දෙයක්ම අපේ සෞඛ්‍යයට බලපානවා. අපේ සතුටට අපේ සැපවත් බවට බලපානවා අනිවාර්යෙන්ම. ඉතින් මේ ලෝකයක් බලාගෙන ඉන්න යුද්ධයක් ඇති වෙලා තියෙන අවස්ථාවක මේක පිළිබඳව අවබෝධය වැඩි දියුණු කර ගැනීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද මේ හැම දෙයක්ම අපේ ජීවිතයට බලපාන හින්දා. අන්න ඒ හින්දා තමයි අපි තීරණය කරේ මේ සංවාදයක් ගන්න. ඉතින් ඒ වෙනුවෙන් අපහාද එක්වනවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහත්මයා. එතුමාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සාකච්ඡාවට සම්බන්ධ වෙන සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා.
ඉතින් ඉස්සරහටත් අපිත් එක්ක ජීවිතේ සම්බන්ධව වැඩි කරගන්න සෞඛ්‍ය නගා සිටවන්න කටයුතු වලට එකතු වෙන්න කියන ආරාධනයෙන් මම නවතිනවා. ස්තුතියි. බොහොම ස්තුතියි අකිල. ඒ සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයින්ගේ සන්ධානයේ උපසභාපතිවරයා. හොඳයි, අපිට දැන් අපේ ප්‍රධාන මාතෘකාව දෙසට යොමු වෙන්න පුළුවන් ගෝලීය දේශපාලන ගමන් මඟ සහ යුක්රේන රුසියානු යුද්ධ සම්බන්ධව අපි සාකච්ඡා කරන්නේ. අපේ ආරාධිතයා සම්පත් දායකයා වන්නේ ප්‍රවීණ විදේශ විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහත්මයා. ඔහු වසර 20කට වැඩි කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන, ඒ වගේම විදේශ විත්ති විචාරකයේ යෙදিলা සිටින මාධ්‍යවේදියෙක්. වර්තමානයේ ජාතික රූපවාහිනියේ වැඩසටහන් සහ ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ. ඔහු අපි මේ යුක්රේන රුසියානු යුද්ධය සම්බන්ධයෙන් සඳහන් කරොත් මේ වන විට මා කලින් සඳහන් කරා වගේම දින 5ක් අවසන් වෙමින් තිබෙන අවධියක යුක්‍රේනය යුරෝපා සංගමයේ සමාජිකත්වයේ ඉල්ලා සිටින මොහොතක පළවෙනි සටන් විරාම සාකච්ඡාව පවත්වා අවසන් වෙලා තියෙන අවස්ථාවක තමයි අපි මේ සාකච්ඡාව සිදු කරන්නේ. ඉතින් මාධ්‍යවේදී විජය දිසානායක මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරනවා අද සාකච්ඡාව ආරම්භ කරන ලෙසට. විශේෂයෙන්ම මේ පවතින තත්ත්වයෙන් අපි සාකච්ඡාව ආරම්භ කරත් හොඳයි කියලා හිතෙනවා. විජය දිසානායක මහත්මයා ඔබතුමාට අවස්ථාව. ස්තුතියි චාමර. මේ අපි දන්නවා දැන් යුක්‍රේනයේ මේ යුරේෂියානු කලාපයේ පිහිටලා තිබෙන යුක්‍රේන ආශ්‍රිතව මහා පරිමාණයේ සංග්‍රාමයක් ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් මේ සංග්‍රාමයට පෙර ප්‍රකාශ කළාට මේක මේ කෙටි සංග්‍රාමයක් කියලා. දැන් අපි දන්නවා මේක පැහැදිලිවම මහා පරිමාණයේ සංග්‍රාමයක් බවට පත් වෙලා තිබෙනවා. මාරියාපෝල්, ඔඩෙස්සා, ඊට පස්සේ ක්‍රිමියාව ඉඳලා උඩට ඇදෙනවා. දැන් කාකිව් නගරයේ ආශ්‍රිතව දරුණු ගැටුම් පවතිනවා. කිව් නගරය අලුත්ම වාර්තාවලට අනුව මේ වට කරලා තිබෙනවා. මේක ඉතාම දැවැන්ත සංග්‍රාමයක්. එක පැත්තකින් ගත්තට පස්සේ මේ යුක්‍රේන හමුදා පිළිබඳව අපිට එක්තරා ආකාරයකට කනගාටුවක් තිබෙනවා මේ සංග්‍රාමයේ දිහා බලනකොට. මොකද මේ ඔවුන් මේ සංග්‍රාමයට අවතීර්ණ වෙනකොට සිතුවා වුණට රුසියානු හමුදා එක්ක කටකට සටනක් දෙන්නට පුළුවන් කමක් ලැබේවි කියලා. ඒ වගේම නේටෝ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ නේටෝව තමන්ට සහාය ලබා දෙයි කියලා ඔවුන් සිතුවා. නේටෝව ඉතාම අර ලීතාල් වෙපන්ස් කියලා හඳුන්වන මාරාන්තික අවි යුක්‍රේනයට ලබා දීමට ඉදිරිපත් වුණා. ඊළඟට දහස් ගණනක පුහුණුකරුවන් යුක්‍රේන හමුදාවට රුසියානු ආක්‍රමණයකට එරෙහිව මුහුණ දීම සඳහා පුහුණුව ලබා දුන්නා. හැබැයි මේ වෙනකොට අපිට ලැබෙන වාර්තාවලට අනුව යුක්‍රේනයේ ප්‍රධාන මර්මස්ථාන ගණනාවක් රුසියානු හමුදාව විසින් විනාශයට පත් කරලා තිබෙනවා. නේටෝව ලබා දුන්න අවියාවිද ගබඩා විනාශයට පත් කරලා තිබෙනවා. යුද ටැංකි විශාල සංඛ්‍යාවක් මේ වෙන විට කීව් නගරයට ඇතුළු වෙලා තිබෙනවා. ඉතින් මේ සටන හා සම්බන්ධව ගත්තොත් රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් පසුගිය පෙබරවාරි මාසේ 21 වෙනිදා ඉතාම වැදගත් ප්‍රකාශයක් කළා. පැයක කාලයක් ඔහු රූපවාහිනිය ඔස්සේ ජාතිය පමණක් නෙමෙයි ලෝකය ඇමතුවා. ඔහු මූලික වශයෙන් කාරණා දෙකක් ඉදිරිපත් කළ. එකක් තමයි යුක්‍රේන හමුදාව මේක කියන්නේ ඩිමිලිටරයිසේෂන් කියලා නිර්මිලිටරිකරණයකට ලක් කිරීම. ඉතින් අපි දන්නවා රටක හමුදාවක් නිර්මිලිටරිකරණයකට ලක් කිරීම කියලා කියන්නේ හමුදාව අකර්මණ්‍ය කිරීම. ඒ වගේම ඔහු දෙවෙනි කාරණේ සඳහන් කළා ඩිනැට්සිෆිකේෂන් ඔෆ් යුක්‍රේන් කියලා. යුක්‍රේන පාලන තන්ත්‍රය නිර්නාට්සිකරණයට ලක් කිරීම. මේ සටනේ පැහැදිලි අරමුණු දෙකක් තිබෙනවා පුටින්ට. එකක් තමයි යුක්‍රේන හමුදා අඩපණ කිරීම. යුක්‍රේන හමුදාවන්ට එරෙහිව ඉතාම දැවැන්ත ප්‍රහාර එල්ල කරලා ඔවුන් යුද කටයුතු වලින් බැහැර කිරීම සහ වොලොදිමීර් සෙලෙන්ස්කීගේ පාලනය පෙරලා දැමීම. මේක තමයි පැහැදිලිවම මේ සටනට එළඹෙන විට රුසියානු නායකයාගේ ප්‍රකාශිත අරමුණ. ඉතින් එතකොට අපිට දැන් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කවුද වැරදි කවුද හරි. පුටින් කරන්නේ වැරද්දක්. යුක්‍රේනයේ තවත් රටක් ස්වෛරී රාජ්‍යයක් තවත් රටක් විසින් ආක්‍රමණය කිරීම කෙතෙක් දුරට සාධාරණද? මේ ක්‍රියාවේ තිබෙන සදාචාරාත්මක භාවයේ මේකේ තිබෙන යුක්ති සහගත බව අසාධාරණත්වය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. නමුත්
භූමියේ යථාර්ථය අනුව ගත්තට පස්සේ අපි පිළිගත යුතුයි මේ වෙන විට යුක්‍රේනය හා සම්බන්ධව අපි දකින යථාර්ථය තමයි ලෝකයේ බලගතුම රාජ්‍යයක් යුක්‍රේනය සහ රුසියාව සමග තිබෙන මේ යුද ශක්තිය පිළිබඳව ගත්තොත් එහෙම ඇත්තටම මේක ඊටාම මේ විශාල මේ දෙපාර්ශ්වය අතර ඉම්බැලන්ස් එකක් සමකල නොහැකි ආකාරයේ තත්ත්වයක් තිබෙනවා. ඉතින් නමුත් යුක්‍රේනය රුසියාවත් එක්ක දැන් මේ වෙන විට යුද්ධයක නිමක් වෙලා තිබෙනවා. රුසියාව මේ වෙන විට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පටන්ගෙන තිබෙනවා. ඉතින් මෙවැනි යුද්ධයක් ඇත්තටම වළකා ගැනීමේ හැකියාවක් තිබුණා. ඇත්තටම යුක්‍රේනයට ඇත්තටම බැලුවොත් එම යුක්‍රේනට මුලදී තිබුණා රුසියාව හා සම්බන්ධව ගත්තොත් එම රුසියාවට එක්ක යුක්‍රේනට කියන්න තිබුණා අපි නේටෝවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. අපි නේටෝවේ ක්‍රියාකලාපයට අපේ භූමිය තුළ ඉඩක් දෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ නේටෝවට කියන්නට තිබුණා අර සෝවියට් සංගමයේ බිඳ වැටෙන අවදියේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ජේම්ස් බේකර් සෝවියට් සංගමයේ අවසන් ජනාධිපතිවරයාව සිටි මිහාල් ගොර්බචෝව්ට ලබා දුන් මේ ලිඛිත නෙමෙයි වාචික ප්‍රකාශය නේටෝව අගලක්වත් මේ පැත්තට එන්නේ නැහැ. ඒ ප්‍රකාශයට අනුව යමින් අඩුම තරමින් යුක්‍රේනයේ නේටෝවේ සමාජිකයෙක් බවට පත් කරගන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් ලබා දුන්නා නම් මේ යුද්ධය නතර කර ගැනීමට ඉඩකඩ තිබුණා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ රුසියාව හිමත් නැත්නම් ව්ලාඩිමීර් පුටින් ස්වෛරී රාජ්‍යයකට එරෙහිව දියත් කරපු මේ සංග්‍රාමය සාධාරණීකරණය කිරීමේ හැකියාවක් නැහැ. පුටින්ගේ පෙබරවාරි මාසේ 21 වෙනිදා වූ කරපු ප්‍රකාශය දිහාට අවධානය යොමු කළොත් මෑත ඉතිහාසය තුළ ලෝක නායකයෙකු සිදු කළ ඉතාම වැදගත් ප්‍රකාශයක් එහි අන්තර්ගතයක් මේ ප්‍රකාශය තුළ ගැබ්බ පවතිනවා. මොකද ඔහු මූලික වශයෙන් ඔහු කරපු සඳහන තමයි denazification of Ukraine කියන එක. යුක්‍රේනය නත්සිකරණයට ලක් කිරීම කියන පිළිබඳ කාරණේ. ඉතින් මේ නිසා මේ ව්ලාඩිමීර් පුටින් කළ ප්‍රකාශය සහ මේ අර්බුදය හා සම්බන්ධ ඓතිහාසික පදනම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මම කැමතියි චාමර ඉස්සෙල්ලම මේ අර්බුදය හා සම්බන්ධ ඓතිහාසික පසුබිම පිළිබඳව ඉතාම කෙටියෙන් ඒ කියන්නේ නමුත් මට මිනිත්තු 5ක් 10ක කාලයක් අවශ්‍යයි ඔබගේ අවසර ලැබෙනවා නම් මොකද සාමාන්‍යයෙන් දැන් අපි ප්‍රවෘත්ති වාර්තාවක් සම්පාදනය කරනකොට අපි මාධ්‍යකරුවන් හැටියට මිනිත්තුවක් දෙකක් තුනක් ඇතුළත අපි මේක වාර්තාව සම්පාදනය කරනකොට අපි ඉදිරිපත් කරන අපි බොහෝ විට අපේ අතින් ලියවෙන්නේ යුක්‍රේනය නේටෝවේ සමාජිකත්වය ලබා ගැනීමට දරපු උත්සාහය මේක රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක්. මේ නිසා ව්ලාඩිමීර් පුටින් යුක්‍රේනයේ ජාතික රාජ්‍ය ආක්‍රමණය කළා කියන එක තමයි බොහෝ දුරට මේ BBC, CNN, අල් ජසීරා, රොයිටර් මේ හැම පුවත් සේවකම මේ ප්‍රවෘත්ති වාර්තාවට ඇතුළත් වෙන්නේ. මම ඔබෙන් ඉල්ලා සිටින මට තරම කාලයක් දෙන්න කියලා මේ අර්බුදයේ ඓතිහාසික පසුබිම පිළිබඳ ඉතාම කෙටියෙන් සාකච්ඡා කරන්න. ඔව් අනිවාර්යයෙන්ම ඔබතුමා සඳහන් කළා අපි වර්තමාන තත්ත්වය සාකච්ඡා කළා. ඒ වගේම මේ තත්ත්වය ඇති වෙන්න හේතු වුණු මෑත කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන තත්ත්වයන් මොනවද කියලා සාකච්ඡා කරන එක වැදගත්. අපේ අවබෝධය පුහුණු කර ගැනීමට ඒක අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් අපි එහෙනම් මේ අවස්ථාවට ඉදා මේ ඉදිරිපත් කරපු ඒ කියන්නේ ඔහුගේ මේ සඳුදා දිනේ ඉදිරිපත් කළ අදහස් දැක්වීමේ රූපාණි ඔස්සේ තමයි අදහස් පළ කළේ. පුටින් මූලික වශයෙන් ප්‍රකාශ කළ කාරණයක් තමයි යුක්‍රේනය ආශ්‍රිතව නේටෝවේ ක්‍රියාකාරීත්වය ප්‍රසාරණය වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට ඍජු තර්ජනයක් කියන එක. ඒ වගේම ඔහු යුක්‍රේනය හා සම්බන්ධ ඉතිහාසයට අදාළව ඉතාම මේ ආందోලනාත්මක ප්‍රකාශයක් කළා. ඉතින් මෙතෙන්දී අපි පළමු කොටම මේ මම කැමති මේ ලෝක ප්‍රකට ඉතිහාසඥයෙක් පළ කරපු අදහසක් ඔය what is history කියන කෘතිය E.H. කාර් කියන ඉතිහාසඥයා ප්‍රකාශ කරනවා මේ ඉතිහාසය කියලා කියන්නේ වර්තමානයේ සහ අතීතයේ අතර නිරන්තර ප්‍රතික්‍රියාත්මක ප්‍රවණතාවක්. ඉතිහාසඥයා සම විටම වර්තමාන තත්ත්වයන් අතීතයට ආරෝපණය කරනවා. මේ නිසා
ඊඑච්.ආර් තමන්ගේ ශිෂ්‍යන්ට උපදේශක් ලබා දෙනවා ඉතිහාසය හදාරන්නට කලින් ඉතිහාසඥයව හදාරන්න කියලා. ඉතින් මම යෝජනා කරනවා යුක්රේන අර්බුදය හා සම්බන්ධව ඉතිහාසඥයා විතරක් නෙවෙයි මාධ්‍ය කරුවාව පිළිබඳවත් හදාරන්නට කියලා. මොකද විවිධ මාධ්‍ය අපි බැලුවොත් එහෙම BBC, Guardian, CNN, Al Jazeera අනිත් පැත්තට ගත්තොත් එහෙම Russia Today, එහෙම නැත්නම් TRT World එක, එහෙම නැත්නම් Global Times මේ ඉදිරිපත් කරන විවිධ ආඛ්‍යාන ඇතුලේ ඔවුනොවුන්ගේ මේ සමකාලීන තත්ත්වයන් අතීතයට ආරෝපණය කිරීමේ ප්‍රවණතාවක් අපිට දකින්නට පුළුවන්. නමුත් මම මෙතෙන්දී මගේ මේ ඉදිරිපත් කිරීමේ ප්‍රධාන කාරණය හැටියට ගන්නේ මේ පූටින් ඉදිරිපත් කළ මේ පූටින් තමන් රුසියාව හා සම්බන්ධව ඉදිරිපත් කළ කරුණු කාරණා. පූටින් කිව්වා මේ යුක්‍රේනයට අව්‍යාජ රාජ්‍යත්වයක් පිළිබඳ සම්ප්‍රදායක් කිසිදු කලක තිබුණේ නැහැ කියලා. ඔහුගේ අදහස තමයි සෝවියට් දේශයේ වකට සිට නායකයෙකු වන ව්ලාදිමිර් ලෙනින් යුක්‍රේනය කියන රාජ්‍ය රුසියාවේ කොටසක් දැහැගෙන නිර්මාණය කළා කියන කාරණය. ඒ වගේම මේ ඊටාම වැදගත් කාරණයක් 2021 වසරේ පුටින් ලියපු ලිපියක ඔහු සඳහන් කරනවා මේක ඉංග්‍රීසි පරිවර්තනය තමයි on the historical unity of Russians and Ukrainians. ඔහු කියනවා මේ යුක්‍රේන ජනතාව සහ රුසියානු ජනතාව කෘත්‍රිම දේශ සීමාවන්ගෙන් සමන්විතව පිටස්තර පාර්ශවයන් විසින් එකිනෙකාගෙන් බෙදා වෙන් කරන ලද ජාතියක් කියන කාරණය ඔහු ඉදිරිපත් කළා. ඒ වගේම මේ ඔහු යුක්‍රේනයට චෝදනාවක් කළා මේක මේ ඔහු කිව්වා මේ රුසියානු විරෝධී ව්‍යාපෘතියක් කියලා වර්තමාන යුක්‍රේනීය ක්‍රියාකලාපේ. මොකද විශේෂයෙන්ම රුසියාවත් එක්ක තිබිච්ච සමීප සම්බන්ධතාවන් බැහැර කරගනිමින් නත්සිවාදී කොමන්ත්‍රණකරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුව අනෙක් අතට මේ නක්සිවාදය හා සම්බන්ධව ඇත්තටම පුටින්ගේ අදහස් දැක්වීම තුළ තිබුණේ අපි දැක්ක දෙවන ලෝක සංග්‍රාමයේදී හිට්ලර්ගේ ජර්මනිය රුසියාව ආක්‍රමණය කරනකොට බටහිර දිග ජර්මනිය ඇතම් කණ්ඩායම් ජර්මනියත් එක්ක සන්ධානගත වුණා. ඉතින් ඔවුන් වීරත්වයට පත් කරමින් සහ විශේෂයෙන්ම ওই ඩොන්බාස් කියලා හඳුන්වන නැගෙනහිර දිග යුක්‍රේනයේ ආශ්‍රිතව රුසියානු භාෂාව කතා කරන ජනතාවගේ අනන්‍යතාවයන්ට පහර එල්ල කරමින් මොකද යුක්‍රේන ජනගහනයෙන් අපි අමතක නොකළ යුතුයි 3න් 1කට ආසන්න සංඛ්‍යාවක් රුසියානු භාෂාව කතා කරනවා. ඉතින් එතකොට ඌනට එරෙහිව එදිරිවාදීව කටයුතු කරන රුසියානු විරෝධී ව්‍යාපෘතියක් හැටියට තමයි පුටින් මේ යුක්‍රේනය කියන නූතන රාජ්‍ය අර්ථ දැක්වුවේ. ඉතින් ඇත්තටම මේ පුටින්ගේ ප්‍රකාශයේ තිබෙන සත්‍ය අසත්‍යතාවය සහ මේ වර්තමාන අර්බුදයේ මූලයන් සොයා යාමේදී අපිට වැදගත් වෙනවා මේ කලාපය හා සම්බන්ධ බැඳුණු පොදු ඉතිහාසය බෙදා හදාගත්ත ඉතිහාසය පිළිබඳව කතා කිරීමට මම ඉතාම කෙටියෙන් විනාඩි කිහිපයක් ගන්නවා මේ ඉතිහාසය පිළිබඳව කතා කරන්නට. එකක් තමයි රුසියාව යුක්‍රේනය බෙලරුසිය කියන මේ රටවල් සියල්ල ගත්තට පස්සේ ඔය කීවියන් රුස් කියලා නැත්නම් කීවියන් රස් කියලා හඳුන්වනවා. ඔය මේ කියව් නගරය කේන්ද්‍ර කරගත්ත මධ්‍යකාලීන අවධියේ අර අපි කියන්නේ සිටි ස්ටේට්ස් කියලා පෞර රාජ්‍යයන්ගෙන් සමන්විත ෆෙඩරේෂනයක් හැටියට කටයුතු කළා. හැබැයි 13 වෙනි සතවර්ෂය වෙනකොට රුසියාව හැටියට අපි හඳුන්වනු ලබන ප්‍රදේශය ඔය මොංගල් ගෝල්ඩන් කෝඩ් කියන කණ්ඩායම ආක්‍රමණය කළා. ඒ වගේම බටහිර දිග ප්‍රදේශය ඔය යුක්‍රේනය ඇතුළත් වන යුක්‍රේන අපි හරියට බැලුවොත් එimhe කිව් නගරය මම සිටියමක් අරගෙන පෙන්වන්න උත්සාහ කරන්න. මේ දැන් අපි මේ සිටියමේ දකින්න මේ කිව් අගනුවරට බටහිර දිග ප්‍රදේශය අනෙක් අතට මේ නැගෙනහිර දිග ප්‍රදේශය තමයි රුසියානු භාෂාව බහුතරයක් කතා කරන ප්‍රදේශ තිබෙන්නේ. මෙතන තිබෙනවා මේ රුසියාව විසින් ප්‍රකාශයට පත් කරපු මේ අභිනවයෙන් රාජ්‍යයන් හැටියට නම් කරපු රුහාන්ස් සහ ඩොනෙට්ස්ක් කියන ප්‍රදේශ. ඒ වගේම ඔබ දන්නවා මේ ක්‍රිමියා අර්ධද්වීපයේ කළු මුහුද ආශ්‍රිතව පිහිටලා තිබෙන රුසියාවට අයත්ව පැවති ප්‍රදේශයක්. රුසෝ මොනෑම හේතුවක් නිසා හෝ 1954 පමණ මේක යුක්‍රේනයට පරිත්‍යාග කළා. මේ යුක්‍රේනය ගත්තට පස්සේ බටහිර දිග ප්‍රදේශය මූලික වශයෙන් ගත්තොත් එහෙම බොහෝ දුරට පෝලන්ත ලිතුවේනියානු අධිරාජ්‍යයේ කොටසක් හැටියට තමයි ක්‍රියාත්මක වුණේ. මේකේ ප්‍රතිඵලයක් හැටියට
මේ යුක්‍රේනයේ ආශ්‍රිත ප්‍රදේශය මේ ප්‍රධාන වශයෙන් ගත්තොත් භාෂාමය සහ ජාතික අනන්‍යතාවයන් හා සම්බන්ධව රාජ්‍යයන් 3ක් හැටියට තමයි මේක විකාශය වුණේ. අනතුරු අපි දැක්ක මේ 17 වන බාධා කිරීම වර්ෂයේ ඔබතුමා ෂෙයා කරන එක පේන්නේ අපිට සිටියෙම. හරි. දැන් පේනවනේ. දැන් හරි. හරි. එතකොට මේ කිව් අගනුවර යුක්‍රේනයේ එතකොට නැගෙනහිර දිග ප්‍රදේශයේ රුසියාවත් එක්ක දේශ සීමාවවද යාබද පිටලා තිබෙන එක පැත්තකින් ජනවාර්ගික වශයෙන් භාෂාමය වශයෙන් සංස්කෘතිකම වශයෙන් රුසියාවත් එක්ක සම්බන්ධ වුණු ජනකායක් ජීවත් වන්නේ ওই රතු පාටෙන් දැක්වෙන ප්‍රදේශ තමයි රුසියාව මේ අභිනවයෙන් රාජ්‍යයක් හැටියට පිළිගත්ත ප්‍රදේශ. ඒ වගේම මේ තමයි පල්ලෙහා තිබෙන්නේ මේ ක්‍රිමියානු අර්ධද්වීපය. එතකොට මේ යුක්‍රේනයේ සාම්ප්‍රදායිකව ගත්තොත් බටහිර නැගෙනහිර වශයෙන් කිසියම් බෙදීමක් පැවතුණා. එතකොට 13 වෙනි සභාවශය වෙනකොට ඔය කිව් නගරයට මේ බටහිර දිග තිබුණු ප්‍රදේශ පෝලන්ත ලිතුවේනියානු අධිරාජ්‍ය කොටස් බවට පත් වුණා. ඒ අනුව තමයි මේ ප්‍රදේශ ආශ්‍රිතව ස්වාධීන අනන්‍යතාවයකින් යුතු ජන කණ්ඩායම් බිහි වුණේ. නමුත් 17 වන සතවර්ෂය වෙනකොට ඔය මේ බෝඩාන් කමෙල්නිට්ස්කි කියන යුක්‍රේනියන් කොසැක්ස් කණ්ඩායමට නායකත්වය ලබා දුන් පුද්ගලයා මේ බටහිර දිග ප්‍රදේශයේ පෝලන්ත පාලනය නිමාවට පත් කරමින් මේ කලාපයේ රුසියාවත් එක්ක එකතු කරා. නමුත් අපි දැක්කා මේ 19 වෙනි සතවර්ෂය වෙනකොට සාවරුන්ට රුසියාව පාලනය කරපු යුක්‍රේනයේ මේ ජාතිකවාදී නැගී සිටීම උන් රිස්සුවේ නැහැ. ඔවුන් නිතරම කල්පනා කරා මේක Tamanගේ මේ පාලනයට තර්ජනයක් කියලා. ඒ නිසා මේ කලාපයේ ආශ්‍රිතව යුක්‍රේනියානු භාෂාව උන් තහනම් කළා. ඊට පස්සේ මේ ඔය බටහිර දිගම යුක්‍රේනයේ බටහිර අන්තයට පිහිටලා තිබෙන ප්‍රදේශ මේ අතර ඔය රුසියානු අධිරාජ්‍යයෙන් බැහැර වෙලා ඔවුන් එක්කෝ පෝලන්ත නැත්නම් ඔස්ට්‍රියානු රාජ්‍ය අධිරාජ්‍ය යටතේ තමයි ඔවුන් පාලනය වුණේ. ඔවුන්ගේ වෙනම භාෂාමය අනන්‍යතාවයක් ඔවුන් අඛණ්ඩව පවත්වා ගත්තා. ඔය දැන් රුසියාව මේ ඔය මෙතන තිබෙනවා අපිට දකින්නට පුළුවන් මේ ලිවිව් කියන නගරයේ කෙළවරේ තිබෙන බටහිර දිග බොහෝ දුරට මේ කලාප ආශ්‍රිතව යුක්‍රේනයේ ජාතිකවාදී ව්‍යාපාර පැන නැගුණා. මෙතනින් තමයි ඇත්තටම වර්තමානයේ මේ ගැටුම්කාරී ඉතිහාසයට මුල පිරුණේ. දැන් රුසියාව මේ ලිවිව් නගරයට ප්‍රහාර එල්ල කිරීම, කිව් නගරයට ප්‍රහාර එල්ල කිරීම සහ කාකිව් නගරය අත්පත් කර ගැනීමට දරන සටන ඇතුලේ අර මේ යුක්‍රේනයේ ජාතික අනන්‍යතාවය හැ බැඳුණු කණ්ඩායම් මර්ධනය කිරීමේ රුසියානු අභිප්‍රායක් තිබෙන බව කෙනෙකුට සැක කරන්නට පුළුවන්. ඉතින් එතකොට බොහෝ දුරට බටහිර දිග යුක්‍රේනයේ ජීවත් වුණු ජනතාවන්ට එක පැත්තකින් බහුදේශපාලනික වශයෙන් ඔවුන් වෙනත් පාර්ශවයන් විශේෂයෙන්ම මේ බටහිර දිග ජනතාව ඔවුන් කැමති යුරෝපා සංගමයත් එක්ක එකතු වන්නට, නේටෝවේ සමාජිකත්වය ලබා ගන්නට, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ රටවල් සමග සන්ධානගත වන්නට කැමැත්තක් දක්වන පිරිසක් ඓතිහාසික ඔවුන්ගේ තිබෙන ඓතිහාසික අනන්‍යතාවයන් ඊට පස්සේ මේ සියලු කරුණු කාරණා එක්ක උන් බොහෝ දුරට බටහිර පක්ෂපාතී ජන කණ්ඩායමක්. කොහොම වුණත් 1917 රුසියානු විප්ලවයේ ප්‍රතිඵලයක් හැටියට මේ මුළු මහත් රුසියානු මේ කලාපයේම රුසියානු අධිරාජ්‍යයම දැවැන්ත සිවිල් යුද්ධයකට පැටලුණා. ඒ අවස්ථාවේ යුක්‍රේනය ඊට පස්සේ යාබදව පිටලා තිබෙන මේ උඩ තිබෙන ෆින්ලන්තය, පෝලන්තය ඊළඟට බෝල්ටික් රටවල් ඔය අපි හඳුන්වන මේ එස්ටෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව වගේ රටවල් බෝල්ටික් මුහුද අද්දර පිටලා තිබෙන රටවල් රුසියානු පාලනයෙන් වෙන්ව යාමේ උත්සාහයක නිරත වුණා. හැබැයි අර බොල්ෂෙවික්වරු මේ රුසියානු විප්ලවයෙන් අනතුරුව Tamanගේ බලය අත්පත් කරගත්තට පස්සේ උන් නව යුක්‍රේන රාජ්‍යයක් නිර්මාණය කළා. ඔබ දන්නවා මේ USSR හැටියට හඳුන්වන සෝවියට් සංගමයට අයත් ජනරජ 15ක් තිබුණා. මේ 15න් එකක් බවට නව යුක්‍රේනියාව පත් වුණා. හැබැයි එකෙන් අදහස් වෙන්න යුක්‍රේනියාවේ අනන්‍යතාවයේ මෙතනින් අකාමකා දැමුණයි කියලා. එතකොට බොහෝ දුරට 1922 පමණ වෙන විට ওই නැගෙනහිර දිග යුක්‍රේනයේ ඔය ඩොන්බාස් කියලා හඳුන්වන ප්‍රදේශ සෝවියට් සංගමේ කොටස් බවට පත් වුණා. ඉතින් අතර මේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි රුසියාව හා සම්බන්ධ සමීප සම්බන්ධතාවක් පවතින්නේ. අනෙක් ප්‍රදේශ 1945 වනතෙක්ම බැලුවොත් එහෙම සෝවියට් සංගමයට එරෙහිව ඉදිරිවාදීව ක්‍රියා කර කලාප හැටියට සලකන්න පුළුවන්.
එතකොට අර පූටින් ඉදිරිපත් කරපු මේ ලෙනින් තමයි බෙදුවේ කියන තර්කයේ මෙතෙන්ට වළංගු වෙන්නේ නැහැ. කොහොම වුණත් දෙවන ලෝක සංග්‍රාමයේදී රතු හමුදාව ඔය මේ බටහිර දෙක කෙළවරේ පිරලා තිබෙන ලිවිව් නගරය අත්පත් කරගත්ත මොස්කව් පාලනයේ යටතට පළවෙනි වතාවට මේක අත්පත් කරගත්ත දකුණු දිග සහ ඒ වගේම නැගෙනහිර දිග ප්‍රදේශ එක්තරා ප්‍රමාණයකට ඒ වගේම කිව් අගනුවරත් රුසියාවේ පාලනය යටතේ තමයි පැවතුනේ. ඉතින් ඒ කාලේ තමයි ඔය යුක්‍රේනයේ මේ හමුදාවේ ඔය ස්ටෙපන් මේ දවස්වල නිතර කියවෙන නමක් ඔබ බැලුවොත් එම ස්ටෙපන් බන්ඩෙරා කියන මේ නට්සිවරුන් සමග සන්ධානගත වුණු පාලකයා නායකයා ඔහු බොහෝ දුරට සැලකෙනවා මේ යුක්‍රේනයේ බටහිර දිග ප්‍රදේශයේ නායකයා හැටියට. ඔහු ඇත්තටම මේ පෝලන්ත ජුදෙව් ජන කොටස් ඉලක්ක කරගෙන බොහොම සාහසික කටයුතු වල නිරත වුණු පුද්ගලයෙක්. කොහොම වුණත් යුක්‍රේනයේ සහ රුසියානු ජනතාව එක ජාතියක් හැටියට සැලකීම පිළිබඳ කාරණේදී ඉතිහාසයේ මේකට පරස්පර විරෝධී සාක්ෂි දක්වනවා. කොහොම වුණත් අවසාන වශයෙන් ගත්තොත් එහෙම දැන් රුසියාව ඇත්තටම අධිරාජ්‍යයක්. රුසියාව සෑම විටම මේ අධිරාජ්‍යයක් ගොඩනැගීමේ ප්‍රයත්නයක නිරත වුණු රාජ්‍යයක්. එතකොට රට තුල ජීවත් වුණු සුළු සුළු කණ්ඩායම් වල ජන අනන්‍යතාවයන් භාෂාමය අනන්‍යතාවයන් මේ අධිරාජ්‍යයට ගොනු කර ගැනීම හා සම්බන්ධව රුසියාව විශාල අරගලයක නිරත වුණා. ඊට පස්සේ ඔය 1990 අවසාන කාරණේ ඔය සෝවියට් සංගමයේ අවසන් නායකයා මිහයිල් ගොර්බචෝව් ඔහු ඇත්තටම ඔහු පැමිණියත් ඔය යුක්‍රේන සම්භවයක් සහිතව ඔහු නේටෝවට සහතිකයක් ලබා දුන්නා සෝවියට් සංගමයේ අගලක්වත් පෙරදිග දෙසට ව්‍යාප්ත වන්නේ නැහැ කියලා. ඉතින් ඊට අවුරුද්දකට පස්සේ සෝවියට් සංගමයේ බිඳ වැටුණා. සෝවියට් සංගමයට අයත්ව පැවති එක ජනරජයක් හැටියට යුක්‍රේනයේ නිදහස ප්‍රකාශයට පත් කළා. ඊට අනතුරු අපි දැක්කා 2004 වසරේ මේක ඉතා වැදගත් කාරණයක්. මොකද මේ දැන් යුක්‍රේන අර්බුදය හා සම්බන්ධව මෑත ඉතිහාසයේ සලකා බලනකොට අපේ අවධානය යොමු යුතු දින වකවානු කිහිපයක් තිබෙනවා. එකක් තමයි 1991 සෝවියට් සංගමයේ බිඳ වැටීම. මේ බිඳ වැටීමත් එක්ක තමයි යුක්‍රේනයේ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුනේ. අනතුරුව ඊළඟ වසර 2004 ඔරේන්ජ් රෙවොලූෂන් කියලා හඳුන්වන විප්ලවයක් මගින් යුක්‍රේනයේ ওই ඩොන්බාස් ප්‍රදේශයෙන් පැමිණි නායකයෙක් වික්ටර් යනුකෝවිච් ඔහුගේ මැතිවරණයේ දූෂිත බව ප්‍රකාශයට පත් කරමින් ඔහු පළවා හැරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කරනවා. අනතුරුව බලයට පත් වුණේ වික්ටර් යුෂ්චෙන්කෝ කියන පාලකයා. ඔහු අර මං මුලින් කියපු අර යුක්‍රේනයේ ජාතිකවාදී නායකයෙකු වන බන්ඩෙරා ඔහු යුක්‍රේනයේ නායකයෙක් මේ වීරයෙකු හැටියට සැලකුවා ප්‍රකාශයට පත් කළා. යුෂ්චෙන්කෝ උත්සාහ කළා තරමක් දුරට යුක්‍රේනයේ මේ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියකට නායකත්වය ලබා දුන්නා. හැබැයි ඔහුට උතුරු දකුණ එකතු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඇත්තටම වැළුවොත් එහෙම මේ ඔය ඇමරිකා එක්සත් ජනපදයේ මේකට සම්බන්ධ ඔරේන්ජ් රෙවොලූෂන් කියන විප්ලවය යුක්‍රේනය තුළ මේ මෑත කාලේ බොහොම කැළඹිලි සාධක තත්ත්වයක් උද්ගත කරපු කාරණයක්. කොහොම වුණත් අවසානයේ යනුකෝවිච්ගෙන් අනතුරුව බලයට පත් වුණ අපි ඔය 2014 මේ බලයෙන් පහ කරන ලද නායකයා වික්ටර් යනුකෝවිච්. යනුකෝවිච් අතර යනුකෝවිච් ආවෙත් නැගෙනහිර දිග පැත්තෙන්. කොහොම වුණත් 2014 වසරේ වික්ටර් යනුකෝවිච් යුක්‍රේනය සහ මේ රුසියාව අතර ඔහුට ආවා විකල්ප දෙකක්. එක්කෝ රුසියාවත් එක්ක වෙළඳ සමුද්‍රයකට යන එක, එමත් නැත්නම් යුරෝපා සංගමයත් එක්ක කෝපරේට් ඇග්‍රීමන්ට් එකට යන එක. නමුත් ඔහු තෝරාගත්තේ රුසියාවත් එක්ක එකතු වෙන එක. මේකට පිළිතුරු වශයෙන් තමයි යුක්‍රේනයේ පාලන තන්ත්‍රයේ වෙනසක් සිද්ධ වන්නේ. හැබැයි ඒ වෙන විටත් යනුකෝවිච් ඔබ දැක්කොත් මම කියපු කාරණේ ඇතුළේ යනුකෝවිච් දෙවන වතාවටත් ඔය යුක්‍රේනයේ ජනාධිපතිත්වයට පත් වුණා. හැබැයි ওই 2019 මේ අවසාන නැතිවරණය ගත්තොත් දැන් 2014 යනුකෝවිච්ගේ පාලනය පෙරළලා වර්තමාන ජනාධිපතිවරයා මේ වොලොදිමිර් සෙලෙන්ස්කි බලයට පත්වන විටත් අන්තවාදී කණ්ඩායම් වලට යුක්‍රේනය ලබා ගැනීමට හැකි වුණේ 2.5% වගේ ඡන්ද ප්‍රමාණයක්. හැබැයි සෙලෙන්ස්කිගේ පාලනය බලයට පත් වෙනකොට ඔහු ප්‍රතිඥාවක් දුන්නා රුසියාවත් එක්ක ගැටුම නිමාවට පත් කරනවා. හැබැයි ඔහු අඛණ්ඩව
යුක්‍රේනයේ නේටෝවේ සමාජිකයෙකු බවට පත්විය යුතුයි කියන ස්ථාවරයේ හිටියා. ඉතින් ඒ අනුව තමයි රුසියාවත් යුක්‍රේනයත් අතර අර්බුදයක් උද්ගත වන්නේ. මොකද නේටෝවේ දැන් අපි දන්නවා මේ දැන් මම සිටීමක් පෙන්නන්න මේ සිටීමට අනුව බැලුවොත් එහෙම තව සමාන වෙන්න දැන් ඔය මේ නේටෝවේ ප්‍රසාරණය නේටෝ අවස්ථා 7කදී ප්‍රසාරණය වුණා. විශේෂයෙන්ම මේ ඔය යුක්‍රේනය දැන් අපි සිටියමදී බැලුවොත් එහෙම මගේ ළඟ තියෙනවා මේ යුක්‍රේනයේ මම ඇඳගත්ත සිටියමත් යුක්‍රේනයේ දිහා බැලුවොත් එහෙම යුක්‍රේනයට බටහිරින් තිබෙනවා ස්ලෝවේකියාව, හංගේරියාව සහ රොමේනියාව. මේ රටවල් නේටෝවේ සමාජිකයන්. දැන් මේ ගැටුමේදී තිබෙන තාම බරපතල කාරණයක් තමයි නේටෝවේ අර කලෙක්ටිව් සිකියුරිටි කියලා කියන. නේටෝ කියන්නේ ලෝකේ බලගත්තු යුද්ධ සන්ධානයේ රටවල් 30ක් මේ සන්ධානයේ සමාජිකත්වයේ දක්වන මේ ගැටුමේදී යම් හේකින් යුක්‍රේනයට බටහිරින් පිටලා තිබෙන මේ රටක් මේ ගැටුමකට සම්බන්ධ වුණොත් මේක දිග්ගැස්සුණු යුද්ධයක් බවට පත් වෙනවා. ඊළඟට පල්ලෙහින් තිබෙන රාජ්‍ය යුක්‍රේනයට පහළින් තිබෙන මේ මොල්ඩෝවාව සහ ජෝර්ජියාව නේටෝ සමාජිකයන් නෙමෙයි. මේ රටවල් දෙකම පසුගිය දශක දෙකක පමණ කාල සීමාව තුළ මේ රුසියාවේ ආක්‍රමණයට මුහුණ දුන්නා. නමුත් උන් සාපේක්ෂව ගත්තොත් එහෙම මේ බටහිරට පක්ෂපාතී රටවල්. එතකොට උතුරට ගත්තොත් එහෙම උතුරු දිග ප්‍රදේශයේ පිහිටලා තිබෙන රටවල් මම මෙතෙන් එන්න මට සිටීමක් දාගන්න බැරි වුණා මේ රටවල් පිහිටීම හා සම්බන්ධව හරියට නිශ්චිතව. යුක්‍රේනයට දකුණින් මොල්ඩෝවා සහ ජෝර්ජියාව උතුරින් තියෙනවා කෙලින්ම මේ බෙලරුසේ මේ සටනේදී රුසියාවට සහාය පළ කරනවා. නමුත් බටහිර දිග පාර්ශවයේ තිබෙනවා පෝලන්තය, ස්ලෝවේකියාව, හංගේරියාව, රොමේනියාව අනෙක් අතට බෝල්ටික් රටවල් ටික ලිතුවේනියාව, ලැට්වියාව, මේ එස්ටෝනියාව වෙන මෙතන තිබෙන රටවල්. මේ තියෙන බෝල්ටික් මුහුද, මේ තියෙන එස්ටෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව මේවා නේටෝවේ සමාජිකයන්. හැබැයි රුසියාවට තිබෙන ලොකුම බරපතලම ප්‍රශ්නය තමයි මේ නැගෙනහිර යුරෝපයේ විශාලතම රාජ්‍යයක් හැටියට සැලකෙන මේ යුක්‍රේනය නේටෝවේ සමාජිකයෙකු බවට පත් වුණොත් මේ සා විශාල භූමි ප්‍රදේශයක රුසියාවට එරෙහිව නේටෝවේ බලයක් ගොඩ නැගුණොත් මොකද විශේෂයෙන් බැලුවොත් එහෙම දැන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තත් වෙස්ටර්න් පවර්ස්ලා ගත්තොත් එහෙම දැන් ඔවුන්ගේ අර අපි ඉංග්‍රීසි කියන ෆස්ට් ලයින් ඔෆ් ඩිෆෙන්ස් කියලා අර ආරක්ෂක වළල්ලේ මුල් අදියරේ මුල් පෙරමුණේ සිටින්නේ පැරණි සෝවියට් සංගමයට අයත් රටවල්. ඉතින් එතකොට මෙතෙන්දී මෙතන ගැටුම තිබෙන්නේ දැන් උඩ තියෙන ෆින්ලන්තේ වගේ රටවල් මෙතන තියෙන ෆින්ලන්තේ නේටෝවේ සමාජිකයෙක් නෙමෙයි. හැබැයි ෆින්ලන්තයත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ රුසියාවත් එක්ක විශාල විරසකයක් ඇති කරගත්ත රටක්. එතකොට මේ මුළු මහත් කලාපයේ ආශ්‍රිතව බෙලරුසිය ඇරෙන්නට රුසියාව ක්‍රමක්‍රමයෙන් නේටෝව යුරෝපා සංගමය ආක්‍රමණය කරන බවට රුසියාවට සාධාරණ බියක් සැකයක් පවතිනවා. ඉතින් මේ පසුබිම තුල තමයි මේ වර්තමානයේ ගැටුම්කාරී තත්ත්වය උද්ගත වෙන්නේ. මම හිතන්නේ මම ඉතිහාසයේ විස්තර කරන්න ගොඩක් කාලයක් ගතත් දන්නේ නැහැ. මේ පසුබිම තුල තමයි මේ ගැටුම්කාරී තත්ත්වය උද්ගත වන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි විජය මහත්මයා. අපි සාකච්ඡාව ඉතාමත් හොඳ තැනකට ගෙන ආවා. විශේෂයෙන්ම අපි මේ භූ දේශපාලනය සහ භූගෝලීය පිහිටීම, ඒ වගේම මේ යුද්ධයේ වර්තමාන තත්ත්වය, අතීත තත්ත්වය, 1991 දී සෝවියට් දේශයේ බිඳ වැටීම, 2004 සිදු වුණු විප්ලවය, මේ සියලුම කාරණා සාකච්ඡා කරා. ඉතින් අපිට පුළුවන් එතන ඉහාට දැන් මේ යුද්ධය නිසා ලෝකයට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් කොයි වගේද සහ අතුරුඵල ඒ පිළිබඳ සාකච්ඡාවට යොමු වෙන්න. විශේෂයෙන්ම සාකච්ඡාවට යොමු වීමට ප්‍රථමයෙන්
අපිට හොඳ ප්‍රේක්ෂකාගාරයක් ලැබිලා තියෙනවා. ඉතින් මම සඳහන් කරන්න කැමති සම්බන්ධ වෙලා ඉන්න ඔබටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න පුළුවන්. chat box එක මාර්ගයෙන් හරි raise hand option එක භාවිත කරලා අදහස් දැක්වීමට පෙර ඔබගේ අන්‍යතාවය සඳහන් කරලා ඔබට අදහස් දක්වන්න පුළුවන්. ඒ අදහස් දැක්වීමට ප්‍රථම මම ආරාධනා කරනවා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිශාන් චතුරංගට මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට අපි දැන් යුද්ධයේ වර්තමාන තත්ත්වය කතා කරා. ඉතින් එහාට සාකච්ඡාව ගෙනියන්න චතුරංගට මම ආරාධනා කරනවා. ඇත්තටම මේ සාකච්ඡාවේ අපේ වජිත්සා නායක මහත්තයා බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරා යුක්‍රේන අර්බුදයේ පසුබිම කොහොමද කියලා. ඒත් අපි මේ මහත්මයාගෙන් දැනගන්න කැමති. දැන් අපි මේ යුක්‍රේන අර්බුදය එක්ක විවිධ පාර්ශ්ව වලට මේකේ වාසිදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට යුක්‍රේනියට මේ වෙලාවේ රුසියාවෙන් පහර දෙනවා. ඒ වගේම මේ පහර දීම ඇතුලේ රුසියාවට සම්බාධක පනවලා තියෙන යුරෝපාකරයේ ප්‍රධාන රටවල් හැම එකකම ඒ වගේම ජපානය සහ සිංගප්පූරු වගේ පෙරදිග අනික් රටවල් කිහිපයකුත් රුසියාවට යම් පමණක සම්බාධක පනවලා තියෙනවා. ඒතර මේ අර්බුදය ඇතුලේ වඩාත්ම වාසිදායක ගෝලීය වශයෙන් වඩාත් වාසිදායක තත්ත්වයක් තියෙනවා කියලා හිතන්නේ මොන රටවල්ද? ඒ කියන්නේ එක්සත් ජනපදයේද නැත්නම් රුසියාවටද? එහෙම නැත්නම් මේ වෙලාවේ ගෝලීය වශයෙන් බලවතෙක් වෙන්න උත්සාහ කරන චීනයට අමතර වාසියක් සිද්ධ වෙනවද මේ යුරෝපාකරයේ රටවල් කිහිපයක් අතර තියෙන ගැටුම? ඔබතුමා මොකක්ද ඒ ගැන හිතන්නේ? දැන් ඇත්තටම මේ ඊටාම වැදගත් ප්‍රශ්නයක්. දැන් ওই පහුගිය වසර 75ක පමණ කාල සීමාව ගත්තොත් එහෙම මේ කාලයේ සීමාව තුළ ගෝලීය වශයෙන් ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලෝකයට නායකත්වය ලබා දුන්නේ. හැබැයි අපි දැක්කා මේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ කියන රාජ්‍ය ගොඩ නැගුණේ. ඇමරිකා එක්සත් ජනපදයේ කියන රාජ්‍ය මේ ලෝක බලවතුක බවට පත් වුණේ මේ සංග්‍රාම ව්‍යාපාරවල ප්‍රතිඵලයක් හැටියට. විශේෂයෙන්ම මේ පළවෙනි ලෝක සංග්‍රාමයේ ඊට පස්සේ දෙවන ලෝක සංග්‍රාමයේ ඇමරිකා එක්සත් ජනපදයේ දැන් ඔය යුරෝපයේ සහ ලෝකයේ අනිත් කලාපවල රටවල් දෙවන ලෝක සංග්‍රාමයට දැක් වූ දායකත්වය ඇමරිකා එක්සත් ජනපදයේ දායකත්වයත් එක්ක සංසන්දනය කරනකොට ඇමරිකා එක්සත් ජනපදය බොහොම මේ මද දායකත්වයක් දැක්වුවා. ඒකෙන් අදහස් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයට සම්බන්ධ වුණේ නැහැයි කියලා. හැබැයි යුරෝපා භූමිය මත ජර්මනිය පරාජයට පත් කිරීමේ ගෞරවය හිමි වී යුත්තේ රුසියාවට. ඒ වගේම මේ දෙවන ලෝක සංග්‍රාමයේ වැඩිම පිරිවැයක් දැරුවේ වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වුණේ රුසියාවට. එතකොට නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ මේ යුරෝපා භූස්කන්ධෙන් පරිබාහිර ප්‍රදේශයක ඉඳලා මේ යුද්ධය ඇමරිකා එක්සත් ජනපදයේ පාවිච්චි කළා. මේ යුද්ධයට සෙබළු සැපීමෙන් අවියාම්පන්න සැපීම ඇතුළේ ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයේ යොදාගත්ත තමන් බලවත් රාජ්‍යයක් බවට පත්වීමට. මොකද යුද්ධයෙන් අපි දන්නවා දෙවන ලෝක සංග්‍රාමයෙන් යුරෝපාකරයට අතිමහත් විනාශයක් සිද්ධ වුණා. ජර්මනිය විනාශයට පත් වුණා. රුසියාවට, බ්‍රිතාන්‍යයට, ජර්මනියට, ප්‍රංශයට, ඉතාලියට, ආසියාකරයේ ගත්තොත් ජපානයට මේක ඇමරිකා එක්සත් ජනපදයේ අවස්ථාවක් කරගත්තා මේ නව ලෝක පර්යායක් ගොඩනැගීම සඳහා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායකත්වයෙන් අලුත් ලෝක රටාවක් ගොඩනැගීමට ඇමරිකා එක්සත් ජනපදයේ කටයුතු කළා. ඇමරිකාව මාෂල් සැලසුම යටතේ යුරෝපයට ආධාර ලබා දුන්නා. අනෙක් අතට ආසියාකරයට ඇමරිකා එක්සත් ජනපදයේ පිවිසියා. මොකද ඒ වෙනකොටත් ජපානයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා ජපානය විනාශයට පත් වෙලා තිබුණේ. ඉතින් ඇමරිකාව ලෝකයේ බලගතු රාජ්‍යයක් ලෙස නැගී සිටීමට මේ සංග්‍රාම ව්‍යාපෘතිය පැහැදිලිවම යොදාගත්තා. හැබැයි අපි දැන් දකිනවා වොෂින්ටනය ගොඩනගපු මේ ලෝක පර්යාය දැන් විශාල අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. ආපසු වතාවක් වසර 180ක පමණ කාලයක් මේ බටහිර බලවත් රාජ්‍යයන් පාලනය කරපු මේ යුරේෂියානු කලාපය සහ ගෝලීය ආධිපත්‍ය දැන් ක්‍රමක්‍රමයෙන් පෙරදිග රටවල් වලට නැඹුරු වෙමින් පවතිනවා. දැන් චීනයේ ලෝකයේ අංක 2 ආර්ථිකය බොහෝ දුරට ආර්ථික විශ්ලේෂකයන්ගේ ප්‍රක්ෂේපණ වලට අනුව 2024 පමණ වන විට චීනයේ ලෝකයේ ආර්ථික බලවතා බවට පත් වෙනවා. ඉන්දියාව නැගී සිටිනවා. එතකොට යුරෝප ඇත්තටම බැලුවොත් එහෙම මේ යුරේෂියානු කලාපය මම යුරේෂියාව කියලා කියන්නේ මේ යුරෝපයේ සහ ආසියාව කියන මේ භූස්කන්ධයේ ගැටුමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් වොෂින්ටනයේ තිබුණාය කියන කාරණේ කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.
මොකද ඇමරිකාව අපි දැක්ක මෑත කාලය තුල විශේෂයෙන්ම දැන් ඔය අපි දකින වර්තමාන යුක්‍රේන අර්බුදයට මුල් වෙච්ච ප්‍රධාන චරිතයක් තමයි ඇමරිකාවේ වර්තමාන නායකත්වය ඔබවන්නේ ජෝ බයිඩන් වික්ටෝරියා නූලන් මේ චරිත තමයි ওই 2014 රුසියාවට පක්ෂපාතී 나යකයා පළවා හැරීම සඳහා මේ මෙයිඩාන් කියන කුමන්ත්‍රණය දියත් කළේ. හැබැයි අපි බයිඩන් බලයට පත් වුණාට පස්සේ අපි දැක්කා ඇත්තටම අපිට ගැටලුවක් තිබෙනේ මාධ්‍යකරුවන් හැටියට අපිට මේ යුරේෂියානු කලාපයේ දෙකෙලවරේ එකක් බටහිර කෙළවරේ යුක්‍රේනය නැගෙනහිර කෙළවරේ තායිවානය. එක්කෝ ඇමරිකාව තායිවානය මුල් කරගෙන චීනයත් එක්ක යුද්ධයකට යනවද යුක්‍රේනය මුල් කරගෙන රුසියාවත් එක්ක යුද්ධයකට යයිද කියන කාරණේ පිළිබඳව තමයි අපිට බියක් තිබුණේ. හැබැයි මේක එක ව්‍යාපෘතියක් හැටියට කෙනෙකුට හිතන්නට පුළුවන්. මොකද අවසාන විනිශ්චයේදී වොෂින්ටනයට යුරේෂියානු කලාපයේ පාලනය කිරීම සඳහා මේ රටවල් දෙකේ නැගී ඒම ඉදිරි ගමන වැළැක්වීමේ අරමුණක් තිබූ බව පැහැදිලි. එතකොට සාධාරණ සැකයක් අපිට තියෙනවා පුටින් මේ හැම ගිල්ලද කියලා. මොකද දිගින් දිගටම නේටෝවට යුක්‍රේනය සම්බන්ධ කර ගනීවි කියන සැකයක් රුසියාව තුළ ජනිත කළා. පුටින් මේකට රියැක්ට් සහපුරාලයක් තුළ හිමාවට පත් කරන්න. හැබැයි අපි දන්නවා මේ යුද්ධය පටන් ගත්තට පස්සේ නේටෝ රටවල් දිගින් දිගටම යුක්‍රේනයට ආවි ආයුධ ලබා දීමේ ප්‍රතිපත්තියක සිටිනවා. රුසියාවට එරෙහිව ගුවන් තහනමක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. රුසියානු ගුවන් යානාවල ගමන් බිමන් සීමාවට පත් කරලා තිබෙනවා. රුසියාවට එරෙහිව සම්බාධක පනවලා තිබෙනවා. රුසියානු චරිත ඉලක්ක කරගෙන දැන් අපි දන්නවා රුසියානු විදේශ ඇමතිවරයා සර්ගෙයි ලැව්රොව්ට දැන් ජිනීවා සෙෂන්ස් වලට යන්න ලැබෙන්නේ නැහැ. පුටින්ට ආය යන්න හම්බෙන්නේ නැහැ. අන්තර්ජාතික පද්ධතිය ඇතුලේ එක පැත්තකින් රටවල් අනෙක් අතට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන ICC එක වෙනම පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. මානව හිමිකම් කවුන්සිලය වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් වෙනවා. ඒ අනුව රුසියාවට මේක දිග්ගැස්සෙන වැඩපිළිවෙල දිග්ගැස්සෙන ව්‍යාපෘතිය සංග්‍රාමයක් බවට රුසියාවට මේක පත් කළහොත් ඇත්තටම රුසියාවට දීර්ඝකාලීනව මේකේ අවාසියක් සිද්ධ වන්නට පුළුවන්. අපි දන්නවා දැනටමත් ලෝක ආර්ථිකය ඉතාම අර්බුදයක තිබෙන්නේ COVID-19 වසංගතයත් එක්ක. ඉතින් එතකොට රුසියාව ඉලක්ක කරගෙන පනවන සම්බාධක තුළ රුසියාවේ ආර්ථිකය දුර්වල කරලා රුසියාව යුදමය වශයෙන් අර්බුදයට ලක් කරලා රුසියාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් තිබෙනවද? නැත්තම් මේ සංග්‍රාමය ඇත්තටම ආරම්භ කළාට පස්සේ පුටින් ඉතාම දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළා. කිව්වා මේ යුද්ධයට සම්බන්ධ වෙන්න එපා වෙනත් පාර්ශවවලට සම්බන්ධ වුණොත් ඉතිහාසයේ කිසිදු රටක් ඉගෙන ගත්තේ නැති පාඩමක් උගන්වනවා කියන එක. මේක පැහැදිලිවම අද වෙනකොට ඔබ වැළුවොත් තේරෙයි පුටින් නොකිය කිව්වේ මේ යුද්ධයට වෙනත් පාර්ශවයක් සම්බන්ධ වුණොත් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරනවා කියන එක. එතකොට න්‍යෂ්ටික යුද්ධයක් අභියසට ලෝකේ ඇවිල්ලා ඉන්නේ. දැන් තියෙන ගැටලුව තමයි රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරාවිද කියන එක. පුටින් මේකටත් උත්තර දීලා තියෙනවා. අපි ඒ ගැන පසුවට කතා කරමු. හැබැයි චීනය දන්නවා රුසියාව මේ වෙලාවේ දුර්වල වුණොත් ඊළඟට හැරෙන්නේ තමන්ගේ පැත්තට. දැන් ඔබ ඊයේ පෙරේදා වෙනකොට චීනය උතුරු කොරියාවත් එක්ක තමන්ගේ සම්බන්ධතාවන් ශක්තිමත් කරගන්නමින් සිටිනවා. එතකොට මේ අර්බුදයේදී රුසියාව චීනය මේ කලාප දෙකක යුරේෂියානු කලාපයේ දෙපැත්තක පිටලා තිබෙන මේ රටවල් දෙක එකිනෙක සමග සම්බන්ධ කිරීමට සම්බන්ධ කළ නොහැකි ආකාරයට රටවල් එකිනෙක තමන්ගේ කඳවුරට ඇතුළත් කර ගැනීමට උත්සාහ කරනවා. දැන් උදාහරණයක් හොඳ උදාහරණය තමයි ඉන්දියාව. ඉන්දියාවට ඇමරිකාවත් කතා කළා, රුසියාවත් කතා කළා, යුක්‍රේනයත් කතා කළා. හැබැයි ඉන්දියාව ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටියා. චීනය පැහැදිලිවම ඡන්දය දුන්නා. එක්සත් අරබ් එමිරාජ්‍ය ඡන්දය දුන්නා. ඉතින් ඒ අනුව ලෝකේ අලුත් අර්බුදයක් බල කඳවුරු අතර බර අරගලයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඇත්තටම මේකේ අවසාන ජයග්‍රාහකයා කවුද කියන එක තීරණය වෙන්නේ රුසියාව යම්
විදියකින් මේක ඉතා කෙටි කාල සීමාවක් ඇතුළත මම හිතන්නේ ඉදිරි දවස් 2-3 කාල සීමාව ඇතුළත යුද්ධේ නිම කරලා මොකද රුසියාව පැහැදිලිවම එකක් රුසියාව යුක්‍රේන හමුදා අකර්මණ්‍ය කළ යුතුයි. යුක්‍රේනයේ තමන්ට හිතවත් පාලන තන්ත්‍රයක් බලයට රැගෙන යා යුතුයි. එහෙම වුණොත් රුසියාවට ඉතිරි ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. කෙටි කාලීනව දීර්ඝ කාලීන ප්‍රශ්න මත වෙන්න පුළුවන්. හැබැයි මේක දිග්ගැසෙන යුද්ධයක් බවට පත් වුණොත් මේකේ අවසාන වාසිය බොහෝ දුරට වොෂින්ටනයට හිමි වන්නට පුළුවන්. හැබැයි අමතක නොකළ යුතුයි චීනයත් තාම පැත්තක සිටිනවා. චීනය මේ වෙලාවේ රුසියාවට යුදමය වශයෙන් රුසියාවට සහාය දෙන බවක් පෙනෙන්නට නැහැ. මොකද අපි දැක්ක මේ අර්බුදයේදී සිරියාව සහාය පළ කරලා තිබෙනවා. ඉරානය ඇමරිකාව විවේචනයට ලක් කරලා තිබෙනවා. බෙලරුසය තමන්ගේ භූමිය යොදා ගැනීමට අවසර ලබා දීලා තිබෙනවා. ඉතින් ඒ අනුව රුසියාව කිසියම් හුදකලා සටනක නිරත වෙන්නේ මේ නිසා පූටින්ට වැදගත් වෙනවා. ඉතා දින කිහිපයක් ඇතුළත මේ යුද්ධයේ නිමාවට පත් කිරීම මේක දිග්ගැසෙන සංග්‍රාමයක් බවට පත් වුණොත් රුසියාවට පැහැදිලිවම මේක ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරනවා. මේ තව දෙයක් දැනගන්න තියෙනවා. ඒතර අපි දැන් රුසියාව ස්විෆ්ට් එකෙන් අයින් කරානේ ආර්ථික සම්බාධකත් එක්ක. ඒතකොට ඒකත් එක්ක රුසියාව යම් හේකින් ජයග්‍රහණය කරොත් ආර්ථික වශයෙන් දැන් චීනයට වුණත් චීනයේ ප්‍රධාන බලවතෙක් විදිහට නැගිටින්නේ ආයුධ ශක්තියට වඩා ඔයගලගේ ආර්ථික ශක්තිය. එතකොට තවම චීන ආර්ථිකය ඩිපෙන්ඩ් වෙන්නේ ඔය යුරෝපානු ආර්ථිකයේ යන රටාවත් එක්ක. ඒතකොට යම් හේතුවක් මත සම්බාධක දැම්මොත් චීන ආර්ථිකයකටත් ඔය වගේම ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ගෝලීය යුද්ධයක් ඇති වුණොත් සමහර එක මේ රුසියාවට වඩා ලොකු අර්බුදයක් වෙන දෙයක්. එතකොට මේ ස්විෆ්ට් එකත් එක්ක රුසියාව අයින් වීමත් එක්ක රුසියාව චීන වගේ රටවල් තමන්ට වෙනත් ආර්ථික බලයක් සහිත සංවිධානයක් හෝ ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගැනීමේ වැඩපිළිවෙලක් එන්න ඉඩකඩක් තියෙනව නේද? ඔය ඇත්තටම දැන් මේ අර්බුදය මම මගේ පෞද්ගලික අදහස තමයි යුක්‍රේන අර්බුදය උද්ගත වෙන්නේ මේ අභිනවයෙන් ගොඩනගෙන මේ ලෝක පර්යායට ඩිස්ට්‍රැක්ෂන් එකක් හැටියට මේ ගමන වැළැක්වීම සඳහා. මොකද අපි දැක්කා චීනය ලෝකයේ අංක 2 රාජ්‍ය හැටියට බලවත් රාජ්‍යයක් හැටියට නැගී සිටියා. ඒ වගේම 2013 වෙනකොට චීනයේ තීරයක් මාවතක් වැඩපිළිවෙල යටතේ යුරේෂියානු කලාපය අනුකරණය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් සකස් කරා. මේ වැඩපිළිවෙල ගොඩනැගුණේ චීනය සහ රුසියාව කියන රටවල් දෙක එකිනෙකා සමග ඔවුනොන්ට සහාය පළ කිරීමේ වැඩපිළිවෙලක් ඇතුළේ. උදාහරණයක් හැටියට ගත්තොත් එimhe ලංකාවේ ත්‍රස්තවාදයේ සංග්‍රාමයේ නිම කිරීමේ ප්‍රයත්නය තුල පවා රුසියාව චීනය එකට එකතු වෙලා අපිට උදව් කරලා. ජිනීවා වල අපිට විරුද්ධ රෙසොලියුෂන්ස් එනකොටත් රුසියාව චීනය අපි වෙනුවෙන් පෙනී සිටියා. මේක අපේ රට වෙනුවෙන් පමණක් නෙමෙයි මේ යුරේෂියානු කලාපය අනුකරණය කිරීමේ පොදු න්‍යාය පත්‍රයකට අනුව තමයි චීනයත් රුසියාවත් කටයුතු කළේ. ඒක යටතේ තමයි බ්‍රික්ස් කියන සන්ධානය බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය කියන වැඩපිළිවෙල ඉදිරියට ආවේ. ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ ගොඩ නැගුණේ. යුරේෂියන් ඉකොනොමික් යූනියන් කියන මේ වැඩපිළිවෙල. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ අර රීජනල් කම්ප්‍රිහෙන්සිව් ඉකොනොමික් පාර්ට්නර්ෂිප් කියන අග්නිදිග ආසියාතික රටවල් චීනයත් එක්ක එකතු වෙන්නේ. එතකොට මේ සමස්ත වැඩපිළිවෙල ඒ කියන්නේ මම ඇත්තටම දැන් මෙතන මේ මම අර කිව්වා දැන් වසර 75ක ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව අලුතෙන් ලෝක පර්යායක් ගොඩ නැගෙනවා. ගොඩ නැගීම ඇතුලේ අලුත් රටවල් ප්ලේයර්ස්ලා එනවා ඉදිරියට. චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, රුසියාවත් බලවත් රටක්, බ්‍රසීලය මේ රටවල් ලෝකේ ප්‍රධාන රටවල් හැටියට ඉදිරියට එනකොට දෙවෙනි කාරණේ හැටියට උන් අතර සන්ධාන ගොඩ නැගෙනවා. බ්‍රික්ස් කියන සන්ධානය ගත්තොත් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, අප්‍රිකානු මහද්වීපෙන් දකුණු අප්‍රිකාවත් එකතු වෙනවා. ෂැන්හයි සහයෝගිතා සංවිධාන වැඩපිළිවෙල යටතේ චීනය, රුසියාව පමණක් නෙමෙයි ඉන්දියාව, පාකිස්තානෙත් එකට එකතු වෙනවා. මේකට ලංකාවත් එකතු වෙනවා. මේ නිරීක්ෂණ සමාජිකයන් හැටියට ඩයලොග් පාර්ට්නර්ස් හැටියට සමාවෙන්න. බංග්ලාදේශයත් එනවා, නේපාලයත් එනවා. එතකොට මේ අභිනවයෙන් ලෝකයේ අලුත් ලෝක පර්යායක් ගොඩනැගීමේ වැඩපිළිවෙල මේ වැඩපිළිවෙල සමස්ත වැඩපිළිවෙල අවුල් කිරීමේ ප්‍රයත්නයක් තිබෙනවා.
මේක මේ වැඩපිළිවෙල අඩපණ කිරීම සඳහා යොදාගත්ත එක මෙවලමක් තමයි ත්‍රස්තවාදය කියන එක. IS ත්‍රස්තවාදය. එකක් මේ අලුතෙන් යුරේෂියානු කලාපයේ අලුතෙන් රටවල් නැගී එනකොට ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා මැද පෙරදිග තෙල් අවශ්‍යයි. මේ තෙල් ලබා ගැනීම සඳහා මැද පෙරදිග බිම් තුල අරාජිකත්වයක් අස්ථාවරත්වයක් නිර්මාණය කළ යුතුයි. ඒ තුල තමයි IS වගේ ත්‍රස්ත සංවිධාන පැන නගින්නේ. සිරියාව වගේ රටවල. ආසියාව අප්‍රිකාව එක්කාසු වීම වැළැක්වීම සඳහා අප්‍රිකානු කලාපයේ ප්‍රධාන පෙළේ රටවල සුවිශාල භූමි ප්‍රදේශයක් තිබෙන සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච තෙල් සම්පත තිබෙන ස්වභාවික සම්පත තිබෙන රටවල් අස්ථාවර කළ යුතුයි. අරාබි වසන්තය කියන ව්‍යාපෘතිය අප්‍රිකානු කලාපයේ උද්ගත කරන්න ටියුනීෂියාවෙන් පටන්ගෙන බෙන් අලිගෙන් ඊජිප්තයේ හොස්නි මුබාරක්ගෙන් සිරියාවේ අබ්දුල්ලා සාලෙගෙන් ඊළඟට ලිබියාවේ ගඩාෆිගෙන් මේ ව්‍යාපෘතිය සකස් කරන්නේ මේ රටවල් අස්ථාවරකරණයට ලක් කිරීම සඳහා. හැබැයි ඒ ප්‍රයත්නයත් අසාර්ථක වුණා පස්සේ. ඊළඟට මේගොල්ල බැලුවා මේ ප්‍රධාන පෙරේ තෙල් සැපයුම් මාර්ග ආශ්‍රිතව අර්බුදකාරී තත්ත්වයක් උද්ගත කරන්නට. හෝමුස් සමුද්‍ර සංධිය ආශ්‍රිතව ඉරානයේ ජර්මනියට පහර දීලා දිගින් දිගටම බාබෙල් මණ්ඩු සමුද්‍ර සංධිය ආශ්‍රිතව ඔබ දැක්ක සුවස්සල එක වතාවක් නැවක් හිරවුණා. මම දන්නේ මේක හිතාමතා කරපු දෙයක්ද කියලා. නමුත් ඊට පස්සේ අපි දැක්ක මධ්‍යම ආසියාතික කලාපවල රටවල යම් යම් අර්බුදකාරී තත්ත්වයන් නැති වුණා. කොහොමදත් අපි දන්නවා ඊළඟට මලක්කා සමුද්‍ර සංධිය ආශ්‍රිතව කියන්නේ දකුණු චීන මුහුදේ ඊළඟට චීනයේ තීරයක් මාවතක් වැඩපිළිවෙල ඔස්සේ මේ පැත්තෙන් මියන්මාරයේ පැත්තෙන් උඩට යුනාන් ප්‍රාන්තයේ පැත්තට ගමන් කරන්න මේ පෝට්ස් වරාය දියුණු කරනකොට ඒ ආශ්‍රිතව අර්බුද ඇති වුණා. එතකොට මේ සමස්ත ව්‍යාපෘතිය මම දකින්නේ තවත් එක ඩිස්ට්‍රැක්ෂන් එකක්. මේ වැඩපිළිවෙල අවුල් කිරීම සඳහා මේගොල්ල තෝරාගත්ත මර්මස්ථාන කීපයක් තිබෙනවා. ලෝකේ එකක් තෙල් ප්‍රවාහනය හා සම්බන්ධ ප්‍රධාන මර්මස්ථාන ටික. ටර්කිෂ් ස්ට්‍රේට් එක, හෝමුස් ස්ට්‍රේට් එක, බාබෙල් මණ්ඩු, මලක්කා ස්ට්‍රේට් එක, ඩැනිෂ් ස්ට්‍රේට් එක, පැනමා කැනල් එක මේවා ටික. ඊළඟට විශාල රාජ්‍යයන් සෝමාලියාව අස්ථාවරයි. මෑතකදී කසක්ස්ථානයේ ආශ්‍රිතව ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. දැන් මේ අපි දකින කතා කරන මේ අර්බුදකාරී තත්ත්වය. ඉතින් ඒ අනුව බැලුවොත් මේවා මේ ඩිස්ට්‍රැක්ෂන්ස් හැටියට සලකන්න පුළුවන්. ඒක එතකොට අපි ඇත්තට මේ කලාපයේ ගෝලීය දකුණේ විශේෂයෙන්ම යුරේෂියානු කලාපයේ ජීවත් වෙන අපි මේ අර්බුද පිළිබඳව අපි ඇත්තටම සලකා බැලිය යුත්තේ මේ කලාපයේ ගමන අඩපණ කිරීම සඳහා ඉදිරියට පැමිණෙන ව්‍යාපෘති හැටියට. ඉතින් මෙතෙන්දී මේ ව්‍යාපෘති හඳුනා ගැනීමේ වගකීමක් අපි වගේ රටවලට තිබෙනවා. මොකද අවසානයේ බැලුවොත් එහෙම මේ ලෝකේ මෑත ඉතිහාසයේදී බැලුවට පස්සේ මම හිතනවා මම ආරාධනා කරනවා මෙන්න මේ Histories of Nations කියන කෘතිය මේ කලාපයේ රටවල් හා සම්බන්ධ ඉතාම වැදගත් කෘතියක්. අපිට ඉතාම වැදගත් වෙනවා මේ ව්‍යාපෘති හොඳින් හඳුනා ගැනීම. ඒක අපිට ඉතාම වැදගත් කාරණයක්. ඔබතුමා බොහොම වැදගත් තැනකට ආවේ. එතකොට අපිට මේ අර්බුදය ඇතුලේ ශ්‍රී ලංකාව විදිහට අපිට ඇති වෙන පුළුවන් බලපෑම මොනවද? දැනට අපේ ප්‍රධානම සංචාරක ව්‍යාපාරයේ යුක්‍රේනයේ සහ රුසියාවෙන් සංචාරකයෝ ඉන්නේ. ඒ වගේම අපේ ප්‍රධාන අපනයනකරුවෙක් තේ සම්බන්ධ වෙන්නේ රුසියාව. එතකොට මේකත් එක්ක අපිට කෙටි කාලිනව ඇති වෙන්න පුළුවන් බලපෑම මොකක්ද? එතකොට මේ ඒ වගේම මේ ප්‍රශ්න අරහා අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් මොනවද තියෙනවද? විශේෂයෙන් අපි යුක්‍රේනය කියන්නේ ප්‍රබල රටක් ළඟ තියෙන රටක්. එතකොට ඒ රටේ හැසිරීම හින්දා යුද්ධ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපි ලංකාව වගේ ලංකාව කියන්නේ ඉන්දියාව කියන ප්‍රබල රට ඇතුලේ ඉන්නේ. අපි එක්ක කටයුතු කරන්න උත්සාහ කරන චීනය, ඇමරිකාව, ඉන්දියාව මේ වගේ බලවතුන් කොට දෙනෙක් ඉන්නවා. ඒතර මේ පිරිසත් එක්ක අපි ගනුදෙනු කරද්දී අපිට මොන වගේ දෙයක්ද අනුගමනය කරන්න පුළුවන් සහ මේ අර්බුදය එක්ක අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක්ද සහ දැනට අපිට කෙටි කාලින වශයෙන් ඉන්න පුළුවන් බලපෑම් මොනවද කියන එක සම්බන්ධ පොඩි පැහැදිලි කිරීමක් කරත් වටිනවා කියලා හිතෙනවා. අපි දන්නද මේ අර්බුදය මේ රුසියාව යුක්‍රේනයට එරෙහිව ආක්‍රමණය දියක් කළ මේ එකම ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරල් එක මිල ඇමරිකානු ඩොලර් 100 දැන් මම දැක්ක අද වෙනකොට 98 වෙලා තියෙනවා
මේ 98ක් වෙලා තිබෙනවා. මොකද 105 දක්වා වැඩි වුණා. දැන් ඇමරිකා එක්සත් ජනපදය සහ ඔපෙක් රටවල් තීරණයක් කරන් තිබෙනවා මේ සැපයුම වැඩි කරන්න. මොකද රුසියාවේ තෙල් යුරෝපයට පැමිණීමට බාධා එල්ල වුණොත් යුරෝපයේ ඉතාම දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ දෙනවා. එතකොට මේ යුක්‍රේන කැම්පේන් එක වොෂින්ටනයට දිගට ගෙන යන්නට නම් යුරෝපාකරයේ බලශක්ති සුරක්ෂිතතාව සහතික කළ යුතුයි. හැබැයි ඇමරිකාවට දැන් දැනක යුරෝපයේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීමේ හැකියාවක් නැහැ. මම දැක්ක අද වාර්තාවක ඇමරිකාවට දැන් ඇමරිකාවේ මේ LNG ගෑස් යුරෝපයේ අවශ්‍යතාවයට අනුව ලබා දීමට නම් තම අඩු ගානේ මාස 5ක්වත් අවම වශයෙන් ගත වෙනවා. හැබැයි යුරෝපයට LNG ගෑස් ඇමරිකාවෙන් මිලදී ගන්න වෙන්නේ දැනට රුසියාවෙන් ගන්න ගෑස් වලට වඩා 5 ගුණයක විතර අධික පිරවයක් දරමින්. ඉතින් ඒ අනුව රුසියාවට සම්බාධක පැනෙව්වට යුරෝපයට ගෑස් සැපයීම ලබා දීම හා සම්බන්ධව රුසියාවට දැඩි ලෙස මේ සම්බාධක පනවයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද අපි දැන් නෝඩ් ස්ට්‍රීම් 2 කියන මේ ව්‍යාපෘතිය නතර කරලා තිබෙනවා. හැබැයි ව්‍යාපෘතිය නතර කරාට සැපයීමට බාධාවක් නැහැ. මොකද මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවුණු ව්‍යාපෘතියක්. හැබැයි තවත් මාර්ග 7ක් විතර ඔස්සේ දැනට යුරෝපයට තවමත් මේ අර්බුදය පවතින කොටත් රුසියාවේ ගෑස් එනවා. තෙල් එනවා. රුසියාව ලෝකේ දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා. ඉතින් ඒ අනුව මේ යුරෝපයට නුදුරේදී බලශක්තිය හා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වන්නට පුළුවන්. මේක පෙරලා ලෝක ආර්ථිකයටත් බලපානවා. මොකද රුසියාවේ ගෑස් තෙල් යුරෝපයට නොලැබෙන තත්ත්වයක් තුළ පර්සියන් ගල්ෆ් රටවලට මැද පෙරදිග කලාපයේ තිබෙන තෙල් වලට මේ පොහොසත් රටවලින් විශාල ඉල්ලුමක් ඒමත් එක්ක අපි වගේ රටවලට ඉදිරියේදී බොහොම බලශක්තිය හා සම්බන්ධ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනවා. එක ඊළඟ කාරණේ තමයි දැන් ලෝකයේ ආහාර හා සම්බන්ධව අර්බුදයක් තිබෙනවා. ලෝකයේ විශාල ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ගැටලුවක් තිබෙනවා. මේ ගැටුමට ලක්වෙච්ච ප්‍රදේශ රුසියාව යුක්‍රේනය ගත්තොත් එම මේ විශේෂම තිරිඟු ලෝකේ 4න් 1ක් විතර මේ ධාන්‍ය වගාවන් සිද්ධ වෙන්නේ මේ කලාපේ. එතකොට ඔය දැන් යුක්‍රේනයේ සිටියම් බැලුවොත් එම කිව් නගරයට බටහිර පැත්ත ධාන්‍ය කෘෂිකාර්මික ප්‍රදේශයක්. නැගෙනහිර පැත්ත ඉන්ඩස්ට්‍රියල් zone එකක්. එතකොට මේ ධාන්‍ය වගාවට එල්වන බලපෑම් යුරෝපයට මැද පෙරදිග කලාපයට විශේෂම ඊජිප්තු වගේ රටවලට ආහාර හිගයක් අර්බුදයක් නිර්මාණය කරනවා. දැන් ඊළඟට අපිට තිබෙන ප්‍රශ්නයක් තමයි දැන් අපේ මේ අවුරුද්දේ ලංකාවට පැමිණිච්ච සංචාරකයන්ගෙන් 4න් 1ක් විතර එක්ක යුක්‍රේනයෙන් නැත්නම් රුසියාවෙන්. එතකොට මේක දැන් පෝලන්තය බෙලරුසිය එකතු කරලා 130ක් විතර මේ අවුරුද්දේ සංචාරකයෝ ආවේ මේ ගැටුම් පවතින කලාපයෙන්. එතකොට ඊළඟට මේ ලංකාවේ අපනයන කර්මාන්තයට රුසියාව ලංකාවේ 3 වෙනි විශාලතම තෙල් ගැනුම්කරු හැටියට හිටියේ. දැන් ජනවාරි මාසේ 2 වෙනි විශාලතම තෙල් ගැනුම්කරු බවට පත් වුණා. දැන් අද මම දැක්ක මේ බ්ලූම්බර්ග් ආර්ථික විද්‍යාඥයන් කියනවා අපිට 2022 වෙනකොට අපිට මේ කරන්ට් account deficit එකට අපිට බිලියන 5.7ක මුදලක් අවශ්‍යයි කියලා. එතකොට අපිට මේ වෙළඳපොළ ඇහිරීම ඇතුලේ විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඊළඟට අපිට දැනටමත් අපි දන්නවා බලශක්ති අර්බුදයක් පසු කරමින් අපි සිටින්නේ. ඉතින් ඒ අනුව අපිට බොහොම ඉදිරියේදී මේ යුද්ධය ඉතා කඩිනමින් නිමාවටපත් නොවුනහොත් සහ රුසියාව සහ යුරෝපය අතර මේ අර්බුදකාරී තත්ත්වය සම්මතයකටපත් නොවුනොත් අපිට බොහොම දුෂ්කර කාල සීමාවක් ගත කරන්න ඉදිරියේදී සිද්ධ වන්නට පුළුවන්. විශේෂයෙන් මේ ප්‍රශ්න සම්බන්ධව අපේ දියනාත් සමසිංහ සර් සම්බන්ධලා ඉන්නවා. සර්ටත් අදහස් පළ කිරීමක් කරන්න කැමැත්තෙන් ඉන්නවා. සර්ටත් ආරාධනා කරනවා අපි මේ කතා කරපු දෙයට අමතරව ලංකාව මේ සම්බන්ධව සර්ගේ අදහස් ඉදිරිපත් කරන්න. මේක ගැන මම දන්න අදහස් නැහැ. හැබැයි මගේ ආපු ප්‍රශ්න එකක් දෙකක් තියෙනවා. මොකද්ද දිසානායක මහත්තයාට චතුරංගට මට මේ ලංකාවේ ඉන්න මිනිස්සු හෝ ලෝකේ එහෙම ඉන්න මිනිස්සුන්ට මේ ජවනිකා එක්ක මොනවා දකින්නද අපි කියලා. අපිට මේවා මට තේරෙන විදිහට මොකක් හෝ වේදිකාවක යන නාට්‍ය අපි බලා ඉන්නවා.
අපි මොනවා කතා කරත් නාට්‍ය යනවා අයිතිකාරයෝ ටික. ඒ නාට්‍ය මෙහෙවනෝ. අපි මට අන්න ඒකයි මට රසවත්. අපි මොන තැනද ඉන්නේ මේ ප්‍රේක්ෂකයෝ ටික නාට්‍ය බලනකොට. මට තේරෙන එක මේක වැරදි වෙන්න පුළුවන් හාත්පසින්ම මට තේරෙන එක අපි ඉබේ ඉවෙන් බොක්කෙන් ලෑස්තිලා ඉන්නවා ඕනම ගැටුමකදී එක පැත්තක් හෝ අනිත් පැත්ත ගන්න. ඒක ලංකාව සම්බන්ධ වුණත් ඇමරිකාව සම්බන්ධ වුණත් රුසියාව සම්බන්ධ හැම එකේදීම අපේ ඔළුව හදලා තියෙනවා ඒ කඳ හුරේ අපි. ඒක කියනකොට අපි ඒකට හුරේ. අනිත් පැත්ත යනකොට අපි ඒකට එරෙහි. ලංකාවට ඔය අපේ ළඟ ඉන්නේ ටිකක් ලොකු රටක්. දැන් මේ ලොකු රට අපේ රට ආක්‍රමණය කරා. යකෝ හරි ආක්‍රමණය කරාම මොකද අපේ ප්‍රතිචාරය උනේ? අපේ ප්‍රතිචාරය අර මං කියපු පිල් දෙකේ අයගේ වෙනස්. එක සෙට් එකකට පට්ට අමාරුයි මේ කරපු එකට. හරි දැවෙනවා කේන්ති. තව සෙට් එකකට මේ අමාරුවත් එක්ක කවුද රජීව් ගාන්ධිට ගැහුවානේ කියලා ලොකු කම්පාවටපත් වෙලා අපේ රටට මොනතරම් නින්දාවක්ද කියලා. දැන් ඒ කියපු උන් අපේ රටට මොනතරම් නින්දාවක්ද කියලා ගාන්ධිට පහර දීපු එක අපි ජාත්‍යන්තරේම මොකුද උනේ? හරි අපි අර මට්ටමට නෑනේ. අපි හරි අශිෂ්ට රටක්නේ. මොකද්ද කැලේක උන් කියලා කෙඳිරියාපු අයම තමයි අද ඒ අය මේ හරි රසවත් බලන්න මේ එක එක පිළ මේ හැම යුද්ධෙදිම ගන්න තැන. ඒ ගෲප් එක අද ඉන්නේ යුක්‍රේනය දිනන්න ඕන පැත්තේ. උන්ට ඉන්දියාව මෙහෙ ගහනකොට අපි ඒකට යටත් වෙන්න ඕන පැත්තේ. එතකොට ඒ මොකෙන්ද මේවා අපිට හදලා දෙන්නේ? ඉන්දියාවෙන් අපිට ගැහුවත් අපි ඒකට යටත් වෙන්න ඕන නැත්නම් අපි අශිෂ්ට ලෝකේ තේරෙන්නේ නැති මොකුද සත්තු වගේක්. යුක්‍රේනයේ නම් හැබැයි ඉන්දියාව වගේ නෙවෙයි රුසියාවනේ. එතකොට ඒක කොහොම හරි පරද්දන්න. මාර වැඩක් නෙමෙයි මෙහෙම ආක්‍රමණය කරන්න දෙන්න. මට ඔන්න ඕක තමයි දැනුනේ. මේ මිනිස්සු එක් අය දිහා බැලුවම මේගොල්ලෝ දරන ස්ථාවරයේ මොකක් හෝ මූල ධර්ම අරක මේක මත නෙවෙයි. මොකාද කරන්නේ කියන එක මත. මහරට පොලිටිකල් මහරට අපි කැමති රට නෙවෙයි. මහරට පොඩි එක ආක්‍රමණය කරන එක හරිම සාධාරණයි. අපි මහරටේ පැත්තෙනවා. ඔච්චරයි අපේ ස්ථාවර. ඔච්චරයි. අපි නිකන් බොරු තර්ක දදා එක පැත්තක් අරගෙන හැමදාම ඒ කඳවුරේ ඉඳන් මොකක් හරි කියලා සාධාරණී කරගන්නවා. ඉතින් කොහොමත් මේ අපි බලන අපි ප්‍රේක්ෂකයෝ ටිකනේ. ඉතින් අපි මොකක් කිව්වත් එච්චර ලොකු දෙයක් වෙන්නේ නැහැ. නමුත් අපි දිහා බලන්න සුපිරි අවස්ථා මේවා. මොකද අපි කියලා. මට හිතෙන්නේ ඒක. ස්තුතියි ජතුරා. මම එකතු කරන ඉතාම වැදගත් කාරණයක්. නෑ ඒක මේක ඇත්තටම පැහැදිලි වෙනවා. දැන් ලෝක ආර්ථිකය මම නිතර කියන කාරණයක්. මේ පවතින ලෝක ආර්ථිකය ඇතුලේ බැලුවොත් එහෙම අපි මේ දැන් විෂුවල් කැපිටලිස්ට් කියන මේ වෙබ් අඩවියට ගිහලා ඔබ බැලුවොත් එහෙම මේ මම අර ගත්ත පළවෙනි සිතිය මේකෙන් ගත්තේ ලෝක ආර්ථිකය මේ ඉන්ෆෝග්‍රැෆික් එකක් හදලා තියෙනවා. ඉතින් මම බැලුවා ලංකාව මේකේ හොයාගන්න. දැන් ලංකාව කියන රට මට හම්බුන්නේ හැබැයි මට පොඩි කෑල්ලක් හම්බුණා මේ rest of Asia හෝ rest of world කියලා. එතකොට ඇත්තටම අපිට තේරුණා මේ වර්තමානයේ දැන් මේක හඳුන්වන්නේ මේ corporate globalization කියලානේ. සමාගම් ගෝලීකරණ ක්‍රියාවලිය යටතේ රටවල් ලැයිස්තුව බැලුවට පස්සේ අපි රටවල් කියලා හඳුන්වන එක මං හිතන්නේ ඒක සාධාරණ නෑ. අපි සමහරට සුබ සාධක සමිතිය මම නිතර කියන එකක් නැත්තම් මරණාධාර සමිතිය. ඔබ කියපු දේ ඊටාම හරි. මේ ලෝක ආර්ථිකය ඇතුලේ අපි ඊටාම දැන් ඒ කියන්නේ
මේකේ හැබැයි අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙත් එක්ක මම සම්බන්ධ කරන්නම් අපිට මේක ඉගෙන ගන්න පාඩම් තියෙනවා. දැන් මේක ඉන්දියාව ලංකාවට කරා නම් උදාහරණයක් ඇටියට ලංකාව ඉන්දියාව අතර මේ දවස්වල අපි දන්නවා මේ මසුන් සම්බන්ධයෙන් ෆිෂරීස් ඉෂුව එකක් තියෙනවා. ඉන්දියාව මොනෑම මොහොතක ලංකාවට විරුද්ධව මේ බල අරගලය එක උත්සන්න වෙච්ච අවස්ථාවක බල තුලනය හා සම්බන්ධව අපි දැන් මම මෙතන එක වැදගත් අපි මතු කළ යුතු කාරණා දැන් පුටින් යුක්‍රේනයට ගහන්නේ නේටෝව ගිහිල්ලා කඳවුරු ගොඩ නගන හින්දා. හැබැයි ඉන්දියාව ලංකාවේ ආණ්ඩුව වෙනස් කළා. එක සබ්මැරීනයක් චීනයේ කොළඹට ආවට පස්සේ කොළඹ බාරයට ආවට පස්සේ මෙහෙම බැලුවොත් එහෙම රුසියාවට මොනතරම් බියක් තිබෙනවද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මොකද දැන් සාමාන්‍ය බෝල්ටික් රටවල් ටික ඔය බෝල්ටික් රටවල් ඇත්තටම මේ ලිතුවේනියාව එස්තෝනියාව ලැට්වියාව වගේ රටවල් මේ ඈතකදී තමයි සෝවියට් සංගමය යටත් කරගෙන 91 මේ බිඳවටනේ. අතර දෙවන ලෝක සංග්‍රාමයේදී තමයි ස්ටාලින් මේවා අයිති කරගත්තේ. හැබැයි මේවා පස්සේ නිදහස ලැබුවා මේවා පොඩි රටවල්. මේවා වල නේටෝ බේසස් තිබ්බට රුසියාවට ප්‍රයෝගිකින් විතර මේක ගහලා විනාශ කරන්න පුළුවන්. හැබැයි යුක්‍රේනය කියන්නේ ලොකු රටක්. සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච ජනගහනයේ විශාල මූලෝපායික වශයෙන් වැදගත් වෙන රටකට නේටෝ පිවිසීම රුසියාව දැක්ක තර්ජනයක් හැටියට. ඒක පළවෙනි කාරණේ. ඉතින් එතකොට මම මේක පුටින්ගේ මෙහෙම සාධාරණීකරණය කරනවා නෙමෙයි. දෙවෙනි කාරණේ තමයි අද අපි දන්නවා රුසියාවේ මේ ක්‍රියාකලාපයට විරුද්ධව මුළු මහත් ලෝකයේම රුසියාව ඉලක්ක කරගෙන සම්බාධක පනවනවා, වෙළඳ සම්බාධක පනවනවා, ගුවන් තහනම් පනවනවා, ස්විෆ්ට් ක්‍රමෙන් රුසියාව ඉවත් කරනවා. හැබැයි මේ ප්‍රතිචාරය අපි දැක්කද 1999 සර්බියාවට ගහලා ඇමරිකාව කොසෝව නේටෝවත් එක්ක එකතු වෙලා කොසෝවෝ රාජ්‍ය වෙන් කරලා එත්නික් ඇල්බේනියන් වලට වෙනම රාජ්‍යයක් නිර්මාණය කරලා දෙනකොට 2001 ආසියානු කලාපයට පිවිසිල්ල ඇෆ්ගනිස්තානයට ගහලා ඇෆ්ගනිස්තානයේ ගල් යුගයට යවලා ඇෆ්ගනිස්තානයේ තාලිබාන් පාලනය පෙරලලා ලක්ෂ ගණනක් මිනිස්සු මරනකොට 2003 අවුරුද්දේ ඉරාකයට ගහලා ලක්ෂ 5ක් ළමයි මරනකොට මේ සංග්‍රාම ව්‍යාපෘතිය ඇතුලේ ලිබියාවට 2011 ගහනකොට අප්‍රිකාවේ ඉහළම ජීවන තත්ත්වයේ තියෙන අපි දැක්කේ නෑ බ්‍රිතාන්‍ය ජර්මනිය ප්‍රංශයේ සම්බාධක පනවනවා මේ වැඩපිළිවෙල වලින් ඇමරිකාව ඉවත් කරනවා ICC එක ඇමරිකාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වනවා Human Rights Council එක ඇමරිකාව එතෙන්ට ගෙන්නන්න හදනවා Security Council එක resolution සම්මත කරගන්න හදනවා මේ කිසි දෙයක් අපි දැක්කේ නැහැනේ එතකොට මේකේ තියෙනවා විශාල දැන් රුසියාව කරනකොට ඒක වැරදි මං කියන්නේ කවුරු කරත් රටකට ගහන එක වැරදි හැබැයි මේක ඇත්තටම මේක අලුතෙන් ගොඩනගෙන ලෝක පර්යාය ඇතුලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193ක් තිබෙනවා. මේ 93ම ස්වෛරී රාජ්‍ය එක රටකට එක ඡන්දයක් තිබෙනවා. අපිට බල කර සිටිනවා මෙවැනි සිද්ධි දාමයන් ඇතුලේ මේ අපි ජීවත් වෙන ලෝක පර්යාය වෙනස් විය යුතුයි. මොකද බලවත් රටවලට දුර්වලයා ගොදුරු කර ගැනීමට ඉඩහස් සලසන මේ ක්‍රමය වෙනස් විය යුතුයි. එතෙන්දී මම එක අතින්ම මේ බටහිර රටවල මේ විරුද්ධ කඳවුරේ හිට ගන්නවා හැබැයි මම ඒකෙන් කියන්නේ යුක්‍රේනයට ගහන එක සාධාරණයි කියලා. හැබැයි මේක ඔබත් එක්ක මම 100% එකඟයි. මේක වෙනස් වීතිය නැත්තම් වෙන්නේ අපි හුදෙක් අර ඔබ කිව්වා වගේ ප්‍රේක්ෂකයින් හැටියට මේක බලා සිටින නාටකමක් පමණයි. බොහොම ස්තුතියි සාකච්ඡාවට සම්බන්ධ වුණාට චතුරංගට සහ දිනක් ආත්මකට මේ අවස්ථාවේදී අපි ප්‍රේක්ෂකාගාරයේ ප්‍රශ්න වලට අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා ප්‍රේක්ෂකාගාරයේ විදිහට ඔබට ප්‍රශ්න තිබෙනවා නම් chat box එකට ඉදිරිපත් කරන්න පුළුවන් එහෙම නැත්නම් red sign option එක භාවිත කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් අපි බලාපොරොත්තු වුණාට වඩා කාලයක් මේ සඳහා වැය වුණා ඉතින් මේ සඳහා ඒ නිසා ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් බොහොම ඉක්මනින් ඉදිරිපත් කරන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා
chat box එකේ ප්‍රශ්න මොනවද තියෙන්නේ මට ඒක කියවන්න පොඩ්ඩක් ඉන්න බලන්න. chat box එකේ එක ප්‍රශ්නයක් විතරක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක රුසියාවේ ජනාධිපති පවුලේ අය න්‍යෂ්ටික ආරක්ෂාවට බංගරයක සැඟවිලා කියලා නිවුස් එකක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි තොරතුරක් ලෝකෙ ලැබිලා තියෙනවද න්‍යෂ්ටික ප්‍රහාරයක් ගැන කියන එක තමයි අහන්නේ. එන්නේ න්‍යෂ්ටික මේ ප්‍රහාරයක් ගැන රුසියාව කරපු අනතුරු අඟවීම තමයි තිබෙන්නේ. මොකද අර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කරපු ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් රුසියාව මේ ප්‍රකාශයක් නිකුත් කළා කියන එක තමයි දැන් මොස්කව් ප්‍රකාශක කියන්නේ. මොකද මේ පුටින් කිව්වා මේ න්‍යෂ්ටික තමගේ න්‍යෂ්ටික බලකායන් සීලෙන් තියන්නට කියලා. හැබැයි ඔබ බැලුවොත් පුටින් මීට ඉහත අවස්ථා දෙකකදී ඉතාම වැදගත් නෙවෙයි මේ කොහොම ප්‍රබල ප්‍රකාශ දෙකක් කරලා තිබෙනවා. මේ ඇත්තටම දැන් පහුගිය කාල සීමාව තුලම දැන් ඔබ ගියොත් එම ග්ලෝබල් රිසර්ච් කියන වෙබ් අඩවියට මහාචාර්ය මිෂෙල් චොස්ඩොව්ස්කිගේ රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ ඇමරිකානු නේටෝ සූදානමක් පවතින බවට වාර්තා දිගින් දිගටම පළ වුණා. පුටින් මෑතකදී මේ මගේ ළඟ මේ ප්‍රකාශ දෙක මේ මොහොතේ නෑ. නමුත් පුටින් කිව්වා මේ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් පළ කරලා මම රුසියානු නායකයා, මම රුසියාවේ ජනාධිපතිවරයා, රුසියානු ජාතිය ඉලක්ක කරගෙන ඒ වගේ ප්‍රහාරයක් එල්ල වෙනවා නම් රුසියානු ජාතිය විනාශ කරනවා නම් රුසියාව නැතිව නිහිතලයක් තිබුණට වැඩක් නැහැ කියන එක තමයි මගේ අදහස කියන්නේ. ඉතින් එතකොට මේක තාම භයානක අදහසක් තිබෙනවා. මොකද යම් විදිහකට නේටෝ රටවල් උත්සාහ කරනවා නම් මේ අර්බුදයේදී රුසියාව දුර්වල කළා, රුසියාව ඉලක්ක කරගෙන න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න රුසියාවටත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒක මේ අපි අමතක නොකළ යුතුයි. රුසියාව ලෝකේ වැඩිම න්‍යෂ්ටික යුද ශීර්ෂ තිබෙන රට හැටියට සැලකෙන්නේ. න්‍යෂ්ටික යුද ශීර්ෂ 6000ක් විතර තිබෙනවා. ඇමරිකාවේ තිබෙන සංඛ්‍යාව සාමාන්‍ය තක්සේරු වලට වුණ 5500ක් විතර. ඉතින් එතකොට මේක න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වුණොත් මේක මේක ඇත්තම ලෝක විනාශයක්. ඉතින් ඒ නිසා මේ යුද්ධය ඉක්මනින් කෙලවරකට පත් වනු දැකීම මම හිතන්නේ අපි හැමෝගෙම ප්‍රාර්ථනාවක් විය යුතුයි. අනිවාර්යයෙන්ම ඒකම න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන්මයි තවත් ප්‍රශ්නයක් chat box එකට එමු වෙලා තියෙන්නේ. මම හිතනවා උඩට පිළිතුර ලැබෙන්නේ නැති කියලා. ලෝකේ කොයි තැනක යුද්ධයක් ආරම්භ වුණත් ඒ යුද්ධ සාධාරණීකරණය කරන්න අපිට බෑ. මොකද මේ යුද්ධ නිසා විශේෂයෙන්ම නිරායුධ මිනිස්සු නැත්නම් සාමාන්‍ය ජනතාව තමයි දැඩි අපහසුතාවයකටපත් වෙන්නේ, දැඩි හානියකට ලක් වෙන්නේ. ඒ නිසා යුද්ධයක් සාධාරණීකරණය කරන්න අපිට කිසිසේත් බෑ. ඉතින් අද දින සාකච්ඡාවේදී යුක්‍රේනය සහ රුසියාව සම්බන්ධයෙන් මේ ඇතිවලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ අවබෝධය පුළුල් කර ගැනීමට ඉතාමත් හොඳ සාකච්ඡාවක් පවත්වන්න හැකි වුණා. අපි බලාපොරොත්තු වුණාට වැඩි කාල සීමාවක් අරගෙන සාකච්ඡාව සිදු කරා. ඉතින් වෙනත් ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ නැති හින්දා අපිට සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධයෙන් විජේ දිසානායක මහත්මයාට සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයන්ගේ සන්ධානය වෙනුවෙන් මම ඉතාමත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයන්ගේ සන්ධානයේ සෞඛ්‍ය කාරණාවල් වගේම ලෝකයේ සම්බන්ධ ලෝක දේශපාලනය ආර්ථිකය සම්බන්ධ මෙවැනි සාකච්ඡාත් ඉදිරියට පවත්වන්න සූදානම් ඉන්නවා. ඉතින් ඒ සමගත් එකතු වෙන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් අද දිනේදී සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම අපි තවත් සාකච්ඡාවකින් මේ ආකාරයටම හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.